හොඳයි දරුවනේ ජෛව පද්ධති තාක්ෂණවේදී විෂය යටතේ අපි දෙවන එකකයේ දරුවනේ ජෛව පද්ධති ආශ්‍රිත පස කියන එකකේ අපි ඔබත් එක්ක මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙනවා පාංශු ලක්ෂණ ප්‍රධාන පාංශු ලක්ෂණ යටතේ ප්‍රධාන පාංශු භෞතික ලක්ෂණ දරුවනේ පාංශු භෞතික ලක්ෂණ අපි මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙනවා. අපි අද සාකච්ඡා කරනවා තවත් එක් පාංශු භෞතික ලක්ෂණයක් වන පාංශු උෂ්ණත්වය සම්බන්ධයෙන් ඔබත් එක්ක අද සාකච්ඡා කරනවා. පසේ උෂ්ණත්වය. ඉතින් දරුවනේ මේ පසේ උෂ්ණත්වය කියද්දී ඔබට මතක් වෙන්න ඕනේ පසේ අභ්‍යන්තර තාප ශක්තිය මිනුමක් විදිහට. පස තුළ පසේ අභ්‍යන්තර තාප ශක්තිය මිනුමක් විදිහට අපිට පාංශු උෂ්ණත්වය සලකන්න පුළුවන්. ඉතින් අපි උෂ්ණත්වයේ විවිධ ජෛව පද්ධති සඳහා උෂ්ණත්වයේ බලපෑම පළවෙනි එකකයේ යටතේ ඔබ සමග කතා කරලා තියෙන්නේ. විශේෂම දරුවනේ මෙතන ඒ සියලුම කරුණු අතරින් ඊ타ත්ම සුවිශේෂිත වෙනවා පාංශු උෂ්ණත්වයේ සම්බන්ධයෙන්. පාංශු උෂ්ණත්වයේ සම්බන්ධයෙන් කතා කරන දරුවනේ දුවේ පුතේ පාංශු උෂ්ණත්වය කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. ඔබට කියන්න පුළුවන් පාංශු උෂ්ණත්වය කියන්නේ පසේ අභ්‍යන්තර තාප ශක්තිය පිළිබඳ මිනුමක්. පසේ අභ්‍යන්තරයේ තාප ශක්තිය පිළිබඳ මිනුමක් විදිහට තාප ශක්තියේ මිනුමක් විදිහට අපිට පාංශු උෂ්ණත්වය හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම අපි දන්නවා ශාක වර්ධන ක්‍රියාවලියට වගේම ශාකයක විවිධ ක්‍රියාවලි සඳහා ශාකයක් තුළ සිදුවන විවිධ ක්‍රියාවලි ශාකයක් තුළ සිදුවන විවිධ පරිවෘත්තීය ක්‍රියාවලි සඳහා විශේෂයෙන්ම පාංශු උෂ්ණත්වය වැදගත් වෙනවා. ඉතින් ශාකයක් තුළ සිදුවන මේ කායික ක්‍රියාවලින් අපි ගත්තාම දුවේ පුතේ අපි දන්නවා ශාකයක් තුළ සිදුවන ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය, ශාකයක් තුළ සිදුවන ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය, ඒ වගේම ශාකයක් තුළ සිදුවන ශ්වසන ක්‍රියාවලිය, අපි වගේම ශාකත් ශ්වසනය කරනවා. අපි වගේම ශාකත් සෛලීය ශ්වසනය සිදු කරනවා. අවශ්‍ය ශක්තිය උත්පාදනය කරගන්න. ඒ වගේම ශාකයක් තුළ සිදුවන ද්‍රව්‍ය පරිවහන ක්‍රියාවලිය, ශාකයක් තුළ සිදුවන ද්‍රව්‍ය අවශෝෂණ ක්‍රියාවලිය. හරි. එතකොට මෙන්න මේ ක්‍රියාවලිය සඳහා විශේෂයෙන්ම ශාකයක් සඳහා විශේෂයෙන්ම උෂ්ණත්වය බලපානවා. ඉතින් උෂ්ණත්වය ප්‍රධාන වශයෙන් ගත්තාම ශාකයක අපි කියපු මේ ක්‍රියාවලිය සඳහා ප්‍රධාන වශයෙන් බලපානවා වගේම ශාකයක වර්ධන ක්‍රියාවලිය සඳහා උෂ්ණත්වය වැදගත් වෙනවා. ප්‍රශස්ත උෂ්ණත්ව තත්ත්වයක් අවශ්‍යයි මේ ශාක වර්ධන ක්‍රියාවලිය සඳහා. ඉතින් දරුවනේ අපි ගත්තොත් මේ පාංශු උෂ්ණත්වය අපි ගත්තොත් මැටිපසක් ගත්තොත් අපි දන්නවා අපි කතා කරලා තියෙනවා මැටිපසක ජලය රඳවා තබා ගැනීමේ හැකියාව ඉහළයි. මොකද මැටි අංශු අතර තියෙන සාපේක්ෂව ශුද්‍ර අවකාශ කුඩා සිදුරු. ඉතින් මේ කුඩා සිදුරු අතර ශුද්‍ර අවකාශ අතර මැටිපසක තියෙන ජලය හොඳින් රඳා පවතිනවා. ඉතින් මැටිපසක ජලය හොඳින් රඳා පවතිනවා. ඒක නිසා අපි දන්නවා මැටිපසක ජල වහනය දුර්වලයි. ඒ කියන්නේ ජලයේ ක්‍රමානුකූලව බැස යාම දුර්වලයි. ජලයේ රඳවලා තියා ගන්නවා කියන්නේ දුවේ පුතේ මැටිපසක ජල වහනය දුර්වලයි. ඒ වගේම මැටිපසක වාතනයත් දුර්වලයි දුවේ පුතේ. මැටිපසක වාතනයත් දුර්වලයි. මොකද මේ ශුද්‍ර අවකාශ අතර ජලය රැඳිලා තියෙනකොට වාතයට එන්න ඉඩක් නැහැ. මැටිපසක ශුද්‍ර අවකාශ ඊටාම කුඩා සිදුරු තුල ජලය හොඳින් රැඳිලා තියෙනවා. ඒක නිසා වාතයට ඉන්න ඉඩකඩ නැහැ. එහෙනම් මැටිපසක උෂ්ණත්වයේ සැලකුවොත් අපි දන්නවා මැටිපසක උෂ්ණත්වයත් අඩුයි. මැටිපසක උෂ්ණත්වයත් අඩුයි. එහෙනම් මැටිපසක් තුල තියෙන ශාක වර්ධන වේගයත් අඩු වෙනවා. ඒක නිසා මැටිපසක ශාක වර්ධන වේගයත් අඩු වෙනවා. ඒ වගේම වැලිපසක් ගත්තාම දරුවනේ වැලිපසක රඳවලා තියාගන්න පුළුවන් ජල ප්‍රමාණය අඩුයි. ඇයි වැලිපසක රඳවලා තියාගන්න පුළුවන් ජල ප්‍රමාණය අඩු වෙන්නේ? වැලිපසක රඳවලා තියාගන්න පුළුවන් ජල ප්‍රමාණය අඩු වෙන්නේ වැලි අංශු අතර තියෙන සාපේක්ෂව මහා සිදුරු. වැලි අංශු අතර සාපේක්ෂව විශාල සිදුරු තියෙන මහා අවකාශ. ඉතින් දරුවනේ මේ වැලිපසකට යොදන ජලය මේ වැලි අංශු අතරින් පහසුවෙන් ඉවත් වෙලා යනවා. දුවල පුතාලා දන්නවා වැලිපසකට යොදන ජලය ඒ වැලිපසක තියෙන වැලි අංශු අතර තියෙන මහා අවකාශ නැත්තම් විශාල සිදුරු තුලින් ඉක්මනින් ඒ ජලය ඉවත් වෙලා යනවා. ඉක්මනින් ජලය ඉවත් වෙලා යනවා කියනකොට පුතේ අපි දන්නවා මේ වැලි අංශු අතර තියෙන අවකාශ තුලට වාතය රිංග ගන්නවා. එහෙනම් වැලි අංශු අතර වාතය රඳා පවතිනවා. වැලිපසක වාතය හොඳින් රඳා පවතිනවා.
වැලිපසකට යොදන ජලය ඉක්මනින් ඉවත් වෙනවා. ඒ කියන්නේ වැලිපසක ජල වහනය සතුටුදායකයි. වැලිපසක වාතනයත් සතුටුදායකයි. හැබැයි වැලිපසක ජලය රඳවා තබා ගැනීමේ ධාරිතාවය අඩුයි. වැලිපසක ජලය රඳවා තබා ගැනීමේ ධාරිතාවය අඩුයි. ඒ වගේම වැලිපසක අවකාශ තියෙන්නේ මහා අවකාශ. වැලි අංශ අතර සාපේක්ෂව විශාල සිදුරු දුවේ පොතේ තියෙන්නේ. එහෙනම් වැලිපසක උෂ්ණත්වය වැඩි. වාතය රඳලා පවතිනවා. ජලය අඩුවෙන් වැලිපසක රඳා පවතින්නේ. එහෙනම් වැලිපසක උෂ්ණත්වය වැඩි. එහෙනම් දරුවනේ මැටිපසකට සාපේක්ෂව අපිට කියන්න පුළුවන් නේද? වැලිපසක ශාක වර්ධන වේගය වැඩි කියලා. ඔව්. වැලිපසක ශාක වර්ධන වේගය වැඩි හේතුව වැලිපසක උෂ්ණත්වයත් වැඩි. මැටිපසකට සාපේක්ෂව වැලිපසක උෂ්ණත්වයත් වැඩි දුවේ පුතේ දරුවනේ. එහෙනම් අපිට ඒ වගේම මේ භෞතික ලක්ෂණයක් විදිහට කතා කරන පාංශු උෂ්ණත්වය අපි දන්නවා පසේ රසායනික ලක්ෂණ කෙරෙහිත් වැදගත් වෙනවා. පසේ රසායනික ලක්ෂණ කෙරෙහිත් වැදගත් වෙනවා. අපි දන්නවා පසක උෂ්ණත්වය වැඩි වෙනකොට පසක උෂ්ණත්වය සෙල්සියස් අංශක 35ට වඩා අඩු වෙනකොට ඒ පස තුල පාංශු ජීවී ක්‍රියාවලිය අඩාල වෙනවා. විශේෂයෙන්ම පසක උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 6කට වඩා අඩු වෙනකොට ඒ පසේ පාංශු ජීවී ක්‍රියාකාරීත්වය දුර්වල වෙනවා. පාංශු ජීවී ක්‍රියා දුර්වල වෙනවා. ඒ වගේම පසක උෂ්ණත්වය වැඩි වෙද්දී අධික වෙනකොට ඒ පසේ ශාක වර්ධන ක්‍රියාවලිය දුර්වල වෙනවා. ශාකවල ඒ පසක් තුල එවැනි උෂ්ණත්වයේ අධික වැඩි පසක් තුලත් මේ ශාක වර්ධන ක්‍රියාවලිය දුර්වල වෙන්න ඒක බලපානවා. ඒ වගේම අපි තව ශාකයකට ජලය හා පෝෂක අවශෝෂණය කෙරෙහි බලපානවා. ශාකයකට ජලය හා පෝෂක අවශෝෂණය කෙරෙහි උෂ්ණත්වය බලපානවා දුවේ පුතේ. ශාකයකට ජලය හා පෝෂක අවශෝෂණය කෙරෙහි උෂ්ණත්වය බලපානවා. අපි දන්නවා පසෙන් ශාකයකට අවශ්‍ය ජලය සහ khනිජ ලවණ පෝෂක අවශෝෂණය කරගන්නේ පසෙන්. ඉතින් මේ පෝෂක අවශෝෂණය කරගැනීමේ ශීඝ්‍රතාවයේ වේගය කෙරෙහි පාංශු උෂ්ණත්වය බලපානවා. ඒ වගේම දන්නවා ශාකයකින් ජලය වාෂ්පාකාරයෙන් ඉවත් වීමේ ක්‍රියාවලියට අපි කියන්නේ උත්ස්වේදනය කියලා. එහෙම නැත්නම් අපි ට්‍රාන්ස්පිරේෂන් කියනවා. ශාකයකින් ජලය ආකාර දෙකකට ඉවත් වෙනවා දුවේ පුතේ. ශාකයකින් ජලය වාෂ්පාකාරයෙන් ඉවත් වෙනවා. ඒ වගේම වැඩිපුරම ශාකයකින් ජලය ඉවත් වෙන්නේ ශාකයකින් ජලය වාෂ්පාකාරයෙන් ඉවත් වන ක්‍රියාවලියට අපි උත්ස්වේදනය කියන්නේ. ශාකයකින් දෙආකාරයකට ජලය ඉවත් වෙනවා කියවනේ. එහෙනම් මොකක්ද ඒ ආකාර දෙක? වාෂ්පීකරණයේ මගිනුත් ශාකයකින් ජලය ඉවත් වෙනවා. ඒ කියන්නේ වාෂ්පීකරණයේ මගිනුත් ශාකයකින් ජලය ඉවත් වෙනවා. නමුත් ශාකයකින් වැඩිපුරම ජලය ඉවත් වෙන ක්‍රියාවලියට අපි කියන්නේ උත්ස්වේදනය කියලා. ඒ කියන්නේ ශාකයකින් ජලය වාෂ්පාකාරයෙන් ඉවත් වන ක්‍රියාවලියට අපි උත්ස්වේදනය කියන්නේ. එහෙනම් උත්ස්වේදනය සහ වාෂ්පීකරණය කියන ක්‍රියාවලි දෙකෙන්ම වායුගෝලයට ආදානය කරන ජල වාෂ්ප ප්‍රමාණය අපි කියනවා වාෂ්පීය උත්ස්වේදනය කියලා. ශාකයකින් වාෂ්පීකරණයෙන් වගේම දරුවනේ ශාකයකින් උත්ස්වේදනයේ මගිනුත් ජලය වායුගෝලයට එකතු කරනවා. ඉතින් මෙන්න මේ ආකාරයට වාෂ්පීකරණය සහ උත්ස්වේදනය කියන ක්‍රියාවලි දෙකෙන්ම වායුගෝලයට ආදානය කරන ජල ප්‍රමාණය අපි කියනවා ඒකට වාෂ්පීය උත්ස්වේදනය කියලා. කොහොම නමුත් ශාකයකින් ජලය වැඩිපුරම වාෂ්පාකාරයෙන් ඉවත් වන ක්‍රියාවලිය තමයි උත්ස්වේදන ක්‍රියාවලිය. අපි කුඩා පන්ති වල ඉඳන් ඉගෙනගෙන තියෙනවා. ඉතින් දුවේ පුතේ මෙන්න මේ උත්ස්වේදන ක්‍රියාවලිය කෙරෙහි පාංශු උෂ්ණත්වයේ වැදගත් වෙනවා. උත්ස්වේදන ශාකයක සිදුවෙන උත්ස්වේදන ක්‍රියාවලිය කෙරෙහි පාංශු උෂ්ණත්වයේ වැදගත් වෙනවා. ඒ වගේම ශාකයක සිදුවන ශ්වසන ක්‍රියාවලිය කෙරෙහි පාංශු උෂ්ණත්වයේ වැදගත් වෙනවා. ශාකයක සිදුවන ද්‍රව්‍ය පරිවහන ක්‍රියාවලිය කෙරෙහි පාංශු උෂ්ණත්වයේ වැදගත් වෙනවා. ඒ වගේම ද්‍රව්‍ය සංචිත කිරීම කෙරෙහි පාංශු උෂ්ණත්වයේ වැදගත් වෙනවා. ඒ වගේම ශාකයකට ජලයේ පෝෂක අවශෝෂණය කර ගැනීම කෙරෙහි පාංශු උෂ්ණත්වයේ වැදගත් වෙනවා. ඒ වගේම ශාකයක් තුළ සිදුවන ප්‍රධානතම ක්‍රියාවලියක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් ෆොටෝසින්තසිස් ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය. සූර්යයා ඉන්නකොට හිරු ඉන්නකොට ආලෝකයේ තියෙනකොට දරුවනේ ශාක ජලය සහ කාබන් ඩයොක්සයිඩ් ලබාගෙන කාබන් ඩයොක්සයිඩ් මගින් සූර්යාගේ තාප ශක්තිය රසායනික ශක්තිය බවට තැන්පත් කරනවා පරිවර්තනය කරනවා C6යි H12යි O6යි O2 හදනවා. රයිට් අපි සමස්ත ජීවීන්ගේ පැවැත්ම සඳහා දායක වන මේ ශාක සංහතිය තුල සිදුවන හරිත ශාක තුල සිදුවන ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය මත ඒ නිෂ්පාදනය කරන ආහාර දරුවනේ ඒ නිෂ්පාදනය කරන සූර්යාගේ තාප ශක්තිය
තාප ශක්තිය රසායනික ශක්තිය විදිහට ශාක පටක තුල සත්ව දේහ තුල තැම්පත් කරනවා දරුවෝ. රයිට් ඒ ආකාරයට තැම්පත් කරනවා. විශේෂයෙන්ම දර විදිහට මේ ජෛව ස්කන්ධ දහනය කරනකොට දහනය වෙලා යන්නේ අර ගබඩා කරලා තිබ්බ රසායනික ශක්තිය නැවත තාප ශක්තිය බවට පරිවර්තනය වෙනවා. එහෙනම් දුවේ පුතේ අපිට කියන්න පුළුවන් පස අභ්‍යන්තරේ පස ඇතුළත පස අභ්‍යන්තරයේ තියෙන තාප ශක්තියේ මිනුමක් විදිහට අපිට උෂ්ණත්වය හඳුන්වන්න පුළුවන්. ඉතින් අන්නේ ආකාරයට මෙන්න මේ විදිහේ විවිධ ක්‍රියාවලි සඳහා ශාක වර්ධන ක්‍රියාවලිය වගේම ශාකයක් තුළ සිදුවන විවිධ ක්‍රියාවලීන් සඳහා පාම්ස උෂ්ණත්වයේ වැදගත් වෙනවා. ඉතින් අපිට අවබෝධ කරගන්න තියෙන දේ තමයි දරුවනේ ඕනවට වඩා ඕනම දෙයක් ඕනෙම නෑ නේද? අපි උපරි වැඩි වුණත් අඩුම වුණත් ඒක ශාකයකට දරා ගන්න බෑ. ශාක වර්ධනයේට ශාකවල පැවැත්මට ශාක ක්‍රියාවලි සඳහා බාධාවන් තමයි පැමිණෙන්නේ. ශාකවල සිදුවන පරිවෘත්තීය ක්‍රියාවලි සඳහා නේද? ශාකවල සිදුවන නිෂ්පාදන ක්‍රියාවලි සඳහා උෂ්ණත්වයේ ප්‍රශස්ත මට්ටමකට තියෙන්න ඕනේ. පමණට වඩා වැඩිවීම හෝ පමණට වඩා අඩුවීම හොඳ නෑ දරුවනේ. රයිට්? ඉතින් උෂ්ණත්වය ගොඩාක් අඩු වෙනකොටත් ඒක ශාක වලට බලපානවා. ශාක පටක වලට ඒක බලපාන උෂ්ණත්වය ගොඩාක් අඩු වෙනකොටත් පාංශු ජීවී ක්‍රියාවලි දුර්වල වීමට අඩාල වීම සඳහා ඒ ක්‍රියාවලිය දුවේ පුතේ බලපානවා. එහෙනම් උෂ්ණත්වය කියන්නේ ඊ타මත්ම වැදගත් තවත් එක් භෞතික සාධකයක්. පස්සේ අභ්‍යන්තර තාප ශක්තිය පිළිබඳ මිනුමක් විදිහට දුවල පුතාලට හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ජෛව පද්ධති තාක්ෂණ වේද යටතේ අපිට සිලබස් එකට අලුතෙන් එකතු වෙච්ච කොටසක් විදිහට විශේෂයෙන්ම මේ තවත් එක් භෞතික ලක්ෂණයක් විදිහට දරුවනේ උෂ්ණත්වය හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් අපිට විශේෂයෙන්ම මේ පාංශ උෂ්ණත්වයේ පාලනය කිරීම සඳහා අපිට පසක කොහොමද මොනවද අපි පාංශ උෂ්ණත්වයේ පාලනය කිරීම සඳහා යොදන උපක්‍රම කියලා ඔයගොල්ලෝන් ඇහුවොත් අපිට පුළුවන් දුවේ පුතේ අපිට පුළුවන් ආවරණ භෝග වගා කරන්න. පස්සේ ආවරණ භෝග වගා කිරීම මගින් දුවේ පුතේ පාංශ උෂ්ණත්වය ඉහළ යාම පමණට වඩා ඉහළ යාම හෝ පමණට වඩා අඩු වීම සිසිල් වීම වළක්වා ලනවා පස ආවරණය කරමින් ආවරණ භෝග වගා කිරීම මගින්. ඉතින් පස ආවරණය කරලා ආවරණ භෝග වගා කරලා තියෙනකොට දරුවනේ ඒ නිසා පසේ උෂ්ණත්වය අධික ලෙස වැඩිවීම හෝ පමණට වඩා වැඩිවීම හෝ පමණට වඩා අඩුවීම සිසිල් වීම වළක්වා ලනවා ප්‍රශස්ත මට්ටමක පවතිනවා. ඒ වගේම පසට කාබනික ද්‍රව්‍ය එකතු කිරීම මගින් දුවේ පුතේ කාබනික ද්‍රව්‍ය අපි දන්නවා කාබනික ද්‍රව්‍ය වලට හැකියාවක් තියෙනවා උෂ්ණත්වය අවශෝෂණය කරගන්න. උෂ්ණත්වය අවශෝෂණය කර ගැනීමේ හැකියාවක් තියෙනවා කාබනික ද්‍රව්‍ය වලට. එහෙනම් කාබනික ද්‍රව්‍ය සහිත පසක් අපිට කියන්න පුළුවන් හොඳ උෂ්ණත්වයක් පවත්වා ගන්න පුළුවන් පසක්. උෂ්ණත්වයක් පවත්වා ගන්න පුළුවන් පසක්. කාබනික ද්‍රව්‍ය වලට පුළුවන් අවශෝෂණය කරගන්න. තාපය අවශෝෂණය කරගන්නවා. කළු පාට වස්තු අපි කෘෂ්ණ වස්තු කියලා කියනවා නේද? අපි අහලා තියෙන භෞතික විද්‍යාව ඉගෙන තියෙනවා. කාබනික ද්‍රව්‍යයට පුළුවන් මේ කාබනික ද්‍රව්‍ය වලට හැකියාවක් තියෙනවා තාපය අවශෝෂණය කරගන්න. උෂ්ණත්වය රඳවලා තියාගන්න. එහෙනම් කාබනික ද්‍රව්‍ය සහිත පසක උෂ්ණත්වය රඳවලා තියාගන්න පුළුවන් වැඩි උෂ්ණත්වයක් සහිත පසක් විදියට අපිට හඳුන්වන්න පුළුවන්. හොඳයි දරුවනේ. ඉතින් අපි දැන් බලන්න යන්නේ දුවේ පුතේ මේ පාංශ උෂ්ණත්වයේ සම්බන්ධයෙන් අපි කතා කරන්න යන්නේ සුවිශේෂිත විශේෂිත අතිවිශේෂ භෞතික සාධකයක්. විභාගයේ ප්‍රශ්න අහන්න පුළුවන් දරුවනේ විභාගගත ප්‍රශ්න බහුවර්ණ ප්‍රශ්න වගේම රචනා ප්‍රශ්න අහන්න පුළුවන් දුවේ පුතේ ඔබ වෙනුවෙන්. ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා පාංශ උෂ්ණත්වයේ සම්බන්ධයෙන් මෙතෙන් සිට ඔබත් එක්ක විස්තරාත්මකව කතා කරන්න තවත් ඊ타ත්ම සුවිශේෂිත භෞතික ලක්ෂණයක් දුවේ පුතේ. හොඳයි දුවේ පුතේ පාංශ උෂ්ණත්වය. හරි බලමු අපි කියපු කතා අපි සාකච්ඡා කරපු කතා ඇත්තද කියලා බලමු දුවේ පුතේ. බලන්න දුවේ පුතේ පාංශ උෂ්ණත්වය යනු පසෙහි අභ්‍යන්තර තාප ශක්තිය පිළිබඳ මිනුමකි. පසෙහි අභ්‍යන්තරේ පස තුල පස ඇතුළත පසෙහි මතු පිට ස්තරය තියෙනවා දරුවනේ නේද? පසෙහි මතු පිට ස්තරය තියෙනවා. පස රයිට්. එතකොට දුවේ පුතේ එහෙනම් පාංශ උෂ්ණත්වය කියන්නේ බලන්න ඕගොල්ලන්ට මේක ලියා ගන්න පුළුවන් මේ අර්ථ දැක්වීම හැඳින්වීම පාංශ උෂ්ණත්වය හඳුන්වන්න කියනකොට දුවේ පුතේ ඔබට හැකියාව තියෙනවා අපි උෂ්ණත්වයකින් නිසා අපි ටිකක් තද පාටකම නිකන් රතු පාට කියලා කියන්නේ දැන් උෂ්ණ වර්ණ වගේනේ නේද? රතු පාට කියපුවම දුවේ පුතේ නිකන් උෂ්ණ වර්ණ වගේ නේද? උෂ්ණත්වය කියපුවම එහෙනම් දුවේ පුතේ පාංශ උෂ්ණත්වයේ යනු බලන්න අපිට මතක තියාගන්න පුළුවන් කරුණු තියෙන ලේසියෙන්ම පසෙහි අභ්‍යන්තර තාප ශක්තිය පිළිබඳ මොකක් පිළිබඳවද පුතේ මම මෙන්න මේක මම හයිලයිට් කරනවා පසෙහි අභ්‍යන්තර තාපය රයිට් අභ්‍යන්තර තාප ශක්තිය නේද පුතේ අභ්‍යන්තර තාප ශක්තිය කාගේද පසෙහි අභ්‍යන්තර තාප ශක්තිය පිළිබඳ මිනුමක් රයිට් පාංශ උෂ්ණත්වය කියන්නේ
හරි නේද ඔබ පිටේ? ඔබට ලියා ගන්න පුළුවන් දුවේ පුතේ. ඔබට මේක පාඩම් කරගන්න පුළුවන්. ආය අමතක වෙන්නේ නැති වෙන්නේ පාඩම් කරගන්න පුළුවන් දුවේ පුතේ. පාඩම කියලා දෙන වෙලාවෙම සාකච්ඡා කරන වෙලාවෙම ඔබට ආය කවදාවත් අමතක වෙන්නේ නැහැ ඒ දේ. අමතක වෙන්නේ නැති වෙන්න ලියන ගමන් ඔබ මතක් කරමින් පාඩම් කරමින් සියලුම කටයුතු කරමින් ගියොත් අපිට මේක ආයි විභාගෙතුවත් ඔබට ජීවිත කාලයටම අමතක වෙන්නේ නැහැ ළමයි. රයිට්. හොඳයි ළමයි. එහෙනම් පාංශු උෂ්ණත්වයේ අර්ථ දක්වන්න කිව්වොත් දුවේ පුතේ ඔබට පාංශු උෂ්ණත්වයේ හඳුන්වන්න කියලා කිව්වොත් එහෙම නැත්නම් ඔබට පාංශු උෂ්ණත්වයේ අර්ථ දක්වන්න කියලා කිව්වොත් මොකද්ද කොහොමද ඔබ අර්ථ දක්වන්නේ? ඔබ අර්ථ දක්වන්නේ පාංශු උෂ්ණත්වයේ යනු පසෙහි අභ්‍යන්තර තාප ශක්තිය පිළිබඳ මිනුමක්. පසේ අභ්‍යන්තර තාප ශක්තිය පිළිබඳ මිනුමක් තමයි දරුවනේ පාංශු උෂ්ණත්වය කියන්නේ. අපි උෂ්ණත්වය කියලා පොදුවේ හඳුන්වන්නේ මොකද්ද දුවේ පුතේ? අපි උෂ්ණත්වය කියලා හඳුන්වන්නේ තාප ශක්තියේ මිනුමක්. තාප ශක්තියේ මිනුමක් තමයි දුවේ පුතේ අපි උෂ්ණත්වය කියලා හඳුන්වන්නේ. අපි උෂ්ණත්වමාන භාවිතයෙන් උෂ්ණත්වයේ මයින්නවා. ඔබ 6 පන්ති ඉඳන් කුඩා පන්ති වල විද්‍යා පාඩම් ඉගෙන ගතින් දරුවනේ ඔබ නටන ජලයේ උෂ්ණත්වය මෙල නැති. අර රසදිය බල්බ උෂ්ණත්වමානයක් දාලා ඔබ දන්නවා රසදිය බල්බ උෂ්ණත්වමානයේ උෂ්ණත්වමාන බල්බේ ද්‍රව්‍ය විදිහට රසදිය තියෙනවා. ඉතින් උෂ්ණත්වයේ වැඩි වෙනකොට දුවේ පුතේ මොකද වෙන්නේ? මේ රසදිය ප්‍රසාරණය වෙනවා. ප්‍රසාරණය වෙලා උෂ්ණත්වමානයේ ඇතුලේ තියෙනවා කුඩා කෙස් ගහක් වගේ කේශික නලයක්. මෙන්න මේ උෂ්ණත්වමාන බල්බේ පහළින්ම උෂ්ණත්වමානයේ තියෙන බල්බේ හිතන්න මේ තියෙන උෂ්ණත්වමාන බල්බේ කියලා මේ හිතන්න මේ තියෙන උෂ්ණත්වමාන බල්බේ කියලා කළු පාටට. එතකොට මේ උෂ්ණත්වමාන බල්බේ තුල රසදිය බල්බ උෂ්ණත්වමානයක උෂ්ණත්වමාන බල්බේ තුල උෂ්ණත්වමාන ද්‍රවයේ විදිහට රසදිය තියෙනවා. සමහර උෂ්ණත්වමාන තියෙනවා උෂ්ණත්වමාන ද්‍රවයේ විදිහට මධ්‍යසාර දාලා තියෙනවා. බොහෝමයක් ඒ වගේ ඔබ දන්නවා උෂ්ණත්වමාන ද්‍රවයේ විදිහට රසදිය දාලා තියෙනවා. සිල්වර් කලර් එකෙන් නේද නෙමෙයි ඇෂ් කලර් එකෙන් වගේ රසදිය තියෙන්නේ මර්කරි. ඉතින් මේ උෂ්ණත්වයේ වැඩි වෙනකොට දැන් අපි නටන ජලයට තර්මෝමීටර් එකක් නැත්නම් නටන ජල බීකරයකට අපි තර්මෝමීටර් එකක් දැම්මොත් උෂ්ණත්වමානයක් දාලා අපිට උෂ්ණත්වය බලා ගන්න උනොත් මොකද වෙන්නේ පුතේ? මේ උෂ්ණත්වය වැඩි වෙනකොට මේ රසදිය ප්‍රසාරණය වෙලා මේ උෂ්ණත්වමානයේ තියෙනවා කේශික නලයක් පුතේ කෙස් ගහක් වගේ. මෙන්න මේ කේශික නලයේ දිගේ රසදිය කඳ ඉහළට නගිනවා දරුවනේ. මේ කේශික නලයේ දිගේ රසදිය කඳ ඉහළට නගලා හරියටම සෙල්සියස් අංශක 100 කියන තැන නතර වෙනවා. අන්න පාඨාංකේ නටන ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 100යි. එයා අරගෙන අපි එළියෙන් පරිසර උෂ්ණත්වයෙන් තිබ්බොත් මෙයා නැවත උෂ්ණත්වය අඩු වෙනකොට මොකද වෙන්නේ? මේ ප්‍රසාරණය වෙච්ච රසදිය සංකෝචනය වෙනවා පුතේ. උෂ්ණත්වය අඩු වෙලා මේ ප්‍රසාරණය වෙච්ච රසදිය සංකෝචනය වෙලා නැවත මේ කේශික නලයේ දිගේ පහළට බල්බේ දෙසට එනවා. බල්බේ දෙසට ඇවිල්ලා අදාළ පරිසර උෂ්ණත්වය නතර වෙනවා. 25යි නා 25යි 26යි 37යි 32යි. ඒ අදාළ ඒ මොහොතේ තියෙන උෂ්ණත්වය තුල ඒක නතර වීම සිද්ධ වෙනවා. මම හිතන්නේ පැහැදිලි. එහෙනම් ඒ ආකාරයට අපි උෂ්ණත්වය කියලා හඳුන්වන්නේ දුවේ පුතේ තාප ශක්තියේ මිනුමක්. ඉතින් අපි පළවන ඒකකයේදී මේ උෂ්ණත්වය කියන සාධකයේ පිළිබඳව උෂ්ණත්වය කියන දේශගුණික සාධකයේ පිළිබඳව සාර්ථකව විස්තරාත්මකව කොහොමද එයා ජෛව පද්ධතිය වලට වැදගත් වෙන්නේ කියන ආකාරය සම්බන්ධයෙන් පුතේ එයාගේ හිතකර බලපෑම් ඒ වගේම එයාගේ අහිතකර බලපෑම් පිළිබඳව අපි සාකච්ඡා කරලා තියෙන දුවල පුතාලත් එක්ක. අපි මෙතනදී සාකච්ඡා කරන්නේ එයා කවුද? පාංශු උෂ්ණත්වය කියලා වෙනම භෞතික ලක්ෂණයක් විදිහටයි දරුවනේ අපි අද සාකච්ඡා කරන්නේ පසේ භෞතික ලක්ෂණ යටතේ. හොඳයි දුවේ පුතේ. බලමු අපි. එහෙනම් මේ මොනවටද මෙයා වැදගත් වෙන්නේ තව? එයාගේ වැදගත්කම් මොනවද? තවත් එයාගේ සුවිශේෂිත වැදගත්කම් ගත්තොත් දුවේ පුතේ බලන්න පාෂාණ ජීර්ණයට වැදගත් වෙනවලු එයා. උෂ්ණත්වය වැදගත් වෙනවලු පාෂාණ ජීර්ණයට. රයිට්? ඒ වගේම පාංශු ජනනයට පසක් ජනනය වීමේ ක්‍රියාවලිය සඳහා උෂ්ණත්වය වැදගත් වෙනවා. ඒ වගේම පාංශු ජීවී ක්‍රියාකාරීත්වය අපි කිව්වා පාංශු ජීවී ක්‍රියාකාරීත්වය සෙල්සියස් අංශක 35ට වඩා අඩු වෙනකොට මොකද වෙන්නේ? ඒ වගේම සෙල්සියස් අංශක 6ට වඩා අඩු වෙනකොට පාංශු ජීවී ක්‍රියාකාරත්වය අඩාල වෙනවා කියලා කිව්වා අපි. නුසුදුසු තත්ත්වයක් ඇති වෙනවා ඒ ජීවී ක්‍රියාකාරීත්වයට නුසුදුසු තත්ත්වයක් පස්සේ උදාපත් වෙනවා කියලා කිව්වා. සෙල්සියස් අංශක 6ටත් වඩා අඩු වුණාම එහෙනම් දරුවනේ බලන්න මේ තියෙන සෙල්සියස් අංශක 6ට අඩු උෂ්ණත්වවලදී හා 35ට වැඩි උෂ්ණත්වයේදී ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. 6ට අඩු උෂ්ණත්වයේදී සහ 35ට වැඩි උෂ්ණත්වයේදී රයිට් මොනවද මේවා සෙල්සියස් අංශක පුතේ මේවා සෙල්සියස් අංශක රයිට් 35යි සෙල්සියස් එතකොට මෙතන
6යි සෙල්සියස් මේවා සෙල්සියස් අංශක. එතකොට එහෙනම් බලන්න පාම්සු උෂ්ණත්වයේ පාෂාණ ජීර්ණයට පාෂාණ පසක් ජනනය වීමේ ක්‍රියාවලියට ඒ වගේම පසක් ජනනය වීමේ ක්‍රියාවලියට ඒ වගේම පාම්සු ජීවී ක්‍රියාකාරීත්වයට අපි පස වාසස්ථානය කරගත්ත ඕනෑම ජීවියෙක් තමයි පාංශු ජීවීන් කියලා හැඳින්වෙන්නේ. ඉතින් මෙන්න මේ කියන පාංශු ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයටත් දුවේ පුතේ කවුද? පාංශු උෂ්ණත්වයේ වැදගත් වෙන. පාංශු ජීර්ණ ක්‍රියාවලියට. ඒ වගේම පසක් ජනනය වීමේ ක්‍රියාවලියට, පාංශු ජනන ක්‍රියාවලියට සහ පාංශු ජීවී ක්‍රියාකාරීත්වයට වැදගත් වෙනවා. කවුද වැදගත්කම් ටිකක් අපි කිව්වා. සෙල්සියස් අංශක 6ට අඩු උෂ්ණත්වයේදී වගේම දුවේ පුතේ සෙල්සියස් අංශක 6ක් කියන්නේ ඉතා අඩු උෂ්ණත්ව, පහළ උෂ්ණත්ව. මෙන්න මේ සෙල්සියස් අංශක 6ට වඩා අඩු උෂ්ණත්වවලදී සහ ඒ වගේම සෙල්සියස් 35ට වැඩි උෂ්ණත්වයේදී මොකද වෙන්නේ? ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. ශාකවල වගේම ජීවී ක්‍රියාකාරීත්වය, පාංශු ජීවී ක්‍රියාකාරීත්වයත් අඩාල වෙනවා දුවේ පුතේ. එහෙනම් බලන්න අපි බලමු මේ වැදගත් වන කරුණු විශේෂයෙන්ම පාංශු ජීවී ක්‍රියාකාරීත්වයට වැදගත් වන ආකාරයක් ඇට තමයි අපි කිව්වේ සෙල්සියස් අංශක 6ට අඩු උෂ්ණත්වයේදී වගේම සෙල්සියස් 6ට අඩු උෂ්ණත්වයේදී මේ බලන්න 6යි සෙල්සියස්ට අඩු උෂ්ණත්වයේදී කට මේ අඩු පැත්තට කට මේ අර පැත්තට කට ඇරලා මේ පැත්තට අඩු කියලා මෙහෙමයි අපි දාන්නේ greater than less than මාක් එක ඔයගොල්ලෝ දන්නවා. එහෙනම් දිවේ පුතේ සෙල්සියස් 6ට අඩු උෂ්ණත්වයේදී පාංශු ජීවී ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. රයිට්? ඒ වගේම තමයි සෙල්සියස් 35ට වැඩි උෂ්ණත්වයේදී රයිට්? සෙල්සියස් 35ට කොහොමද අපි එක පෙන්වන්නේ? 35යි සෙල්සියස්ට වඩා වැඩි උෂ්ණත්වයක් කටේ වැඩි පැත්තට ඇරිලා තියෙන්නේ. සෙල්සියස් 35ට වැඩි උෂ්ණත්වයේදී වගේම දුවේ පුතේ සෙල්සියස් 6ට අඩු උෂ්ණත්වයේදී මොකද වෙන්නේ? පාංශු ජීවී ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. බහුවර්ණ මාදිලී ප්‍රශ්නවල වගේම ව්‍යුහගත මාදිලී ප්‍රශ්නවලදී දුවේ පුතේ මෙන්න මේ ආකාරයේ ප්‍රශ්න ඒ අගයන් සම්බන්ධ ප්‍රශ්න ඔබෙන් අහන්න පුළුවන්. රයිට්? එතකොට ශාකවල වර්ධන වේගය කෙරෙහිත් උෂ්ණත්වය බලපානවා. පාංශු උෂ්ණත්වය අපි දන්නවා ශාකවල වර්ධන වේගය කෙරෙහි බලපානවා. විශේෂයෙන්ම අපි කියනවා ශාකයට අවශ්‍ය පෝෂක සහ ජලය අවශෝෂණය කෙරෙහි බලපානවා. රයිට්? ශාකයක ඒ වගේම ශාකයක උත්සේදන ක්‍රියාවලිය කෙරෙහි බලපානවා උෂ්ණත්වය. රයිට්? ඒ වගේම අපි කිව්වා ශාකයක අනෙකුත් කායික ක්‍රියාවලින් සදා බලපානවා විශේෂයෙන්ම පරිවෘත්තීය ක්‍රියා සඳහා ප්‍රවාහ සංශ්ලේෂණය. ඒ වගේම අපි ශ්වසනය වගේ ක්‍රියාවලින් ගැන කතා කරා. බලමු දරුවෝ ඉදිරියට අපි ඔබට ලියා ගන්න පුළුවන් ශාකවල වර්ධන වේගය කෙරෙහිත් උෂ්ණත්වය බලපානවා. රයිට්? හරි. මෙන්න බලන්න. මෙන්න මේ ක්‍රියාවලිය ශාකවල සිදුවන සියලුම ජෛව ක්‍රියාවලිය බලන්නකො ශාකවල සිදුවන ජීව ක්‍රියාවලිය මොනවද කියලා දුවේ පුතේ අපි පාඩම ආරම්භ කරද්දිම ඕගොල්ලොත් එක්ක කතා කරා. පාඩම පටන් ගද්දිම අපි ඕගොල්ලන්ට කිව්වා මොනවද ශාකයක් තුළ සිදුවන ජීව ක්‍රියාවලිය කියලා. හොඳයි පුතේ මේ ජෛවීය ක්‍රියාවලිය, කායික ක්‍රියාවලිය, නැත්නම් ශාකයක් තුළ සිදුවන පරිවෘත්තීය ක්‍රියාවලිය. රයිට්? හොඳයි දුවේ පුතේ අපි බලමු මොනවද ඒ ක්‍රියාවලිය කියලා. මෙන්න මේ ක්‍රියාවලිය සඳහා වැදගත් වෙනවා පාංශු උෂ්ණත්වය. කවුද දුවේ පුතේ? ශාකවල සිදුවන සියලුම ජෛවීය ක්‍රියාවලිය වල වේගය රයිට් තීරණය කරනවලු. වේගය තීරණය කරනවලු. ශාකවල සිදුවන බලන්නකෝ ශාකවල සිදුවන සියලු ජීව ක්‍රියා නැත්නම් ජෛවීය ක්‍රියාවලිය ශාකවල සිදුවන සියලු ජෛව ක්‍රියාවලිය වල වේගය තීරණය කරනවලු. කවුද මේ ජෛව ක්‍රියාවලිය ශාකවල සිදුවන? රයිට්? බලන්න කවුද මේ ශාකවල සිදුවන ජෛව ක්‍රියාවලිය? මොනවද මේ ශාකවල සිදුවන ජෛව ක්‍රියාවලිය? ප්‍රභා සංශ්ලේෂණය, ශ්වසනය වගේ ක්‍රියාවලිය දුවේ පුතේ. රයිට්? ප්‍රභා සංශ්ලේෂණය, ශ්වසනය වගේ ක්‍රියාවලිය තීරණය කරනවලු. ශාකවල සිදුවන සියලු ජෛව ක්‍රියාවලිය වල වේගය ප්‍රභා සංශ්ලේෂණ වේගය, ශ්වසන වේගය, ජලය සහ පෝෂක අවශෝෂණය කර ගැනීමේ වේගය, උත්සේදන වේගය, ද්‍රව්‍ය පරිවහන වේගය, අවශෝෂණ වේගය, සංචිත කරන වේගය, පරිවහනය කරන වේගය. ඉතින් දුවේ පුතේ රයිට්? එහෙනම් ශාකවල සිදුවන සියලු ජෛව ක්‍රියාවලිය වල වේගය තීරණය කරවලු කවුද? මෙන්න මේ පාංශු උෂ්ණත්වය කියන භෞතික සාධකයේ මං හිතන්නේ ඔබට ඉතාමත්ම පැහැදිලි දුවේ පුතේ.
හොඳයි දුවේ පුතේ ළඟට අපි මුලින් කතා කරපු දේවල් ඔයගොල්ලන්ට පාඩම පටන් ගද්දිම කියලා දුන්න දේවල් විස්තර කරපු දේවල් ටික තමයි දුවේ පුතේ දැන් අපි කතා කරගෙන යන්නේ. හරි ඔබට නෝට් එක ලියා ගන්න පුළුවන් මේක පාඩම් කරගන්න පුළුවන් අහගෙන ඉන්න ගමන් රයිට් හොඳයි පුතේ කියව ගන්න පුළුවන්. මැටිපසෙහි ජලයේ පවතින නිසා අන්න බලන්න අපි කිව්වා මැටිපසෙහි ජලය තියෙනවා. ඒ මොකද මැටිපසකට ජලය හොඳින් රඳවා තබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒකට හේතුව තමා මැටිපසක මැටි අංශු අතර තියෙන්නේ දුවේ පුතේ ශුද්ධ අවකාශය. රයිට් මැටි අංශු අතර මැටිපසක සවිවරතාව වැඩි. පෘෂ්ඨීය පරිමා අනුපාතය වැඩි. පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය වැඩි මැටිපසක. පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය වැඩි. මැටි අංශු අතර තියෙන සාපේක්ෂව ශුද්ධ අවකාශය. කුඩා සිදුරු තියෙන්නේ. ඉතින් මේ තුල හොඳින් ජලය රඳවා තබා ගැනීමේ හැකියාවක් තියෙනවා දුවේ පුතේ මැටිපසක. එහෙනම් දුවේ පුතේ මැටිපසෙහි ජලයේ පවතින නිසා මැටිපසෙහි ජලය තියෙන නිසා පාංශු උෂ්ණත්වය අඩුයි. ජලයේ තියෙනකොට පාංශු උෂ්ණත්වය අඩුයි මැටිපසේ. ඒ නිසා භෝග වර්ධන වේගයත් අඩුයි. භෝග වර්ධන වේගයත් අඩුයි. රයිට් මැටිපසෙහි ජලය තියෙන නිසා මැටිපසෙහි උෂ්ණත්වය අඩුයි. මැටිපසෙහි ජලය පවතින නිසා දුවේ පුතේ මැටිපසෙහි උෂ්ණත්වය අඩුයි. මැටිපසෙහි ජලය පවතින නිසා පාංශු උෂ්ණත්වය අඩුයි. මැටිපසෙහි එහෙනම් පාංශු උෂ්ණත්වය අඩුයි. ඒ නිසා භෝග වර්ධන වේගය අඩුයි. භෝග වර්ධන වේගය අඩුයි පැහැදිලි. ඊළඟට බලන්න දුවේ පුතේ අපි මේකට මැටිපස ගැන කතා කරනකොට දුවේ පුතේ අපිට වැලිපස ගැනත් කතා නොකරම බෑ නේද? ළඟ ළඟින් ඉන්න කට්ටිය. ඉතින් වැලිපසක වැලි අංශු අතර තියෙන සාපේක්ෂව විශාල සිදුරුනි පුතේ. මහා අවකාශනේ. එහෙනම් වැලිපසට යොදන ජලය ඉක්මනින් ඉවත් වෙලා යනවා. වැලිපසක මේ මැටිපසකට සාපේක්ෂව වැලිපසක ජලය අඩුවෙන් පවතින්නේ. වැලිපසක ජලය අඩුවෙන් රඳා පවතින්නේ. වැලිපසට යොදන ජලය ඉක්මනින් ඉවත් වෙලා යනවා පුතේ. ජල වහනේ සතුරුදායකයි. හැබැයි ඔයගොල්ලෝට ඒකත් කියන්න පුළුවන් වන්න ඕනේ වැලිපසේ වාතය හොඳට රැඳිලා පවතිනවා. වැලිපසේ වාතය ඉන්නවා. එහෙනම් පුතේ වැලිපසේ උෂ්ණත්වයත් වැඩි. උෂ්ණත්වය වැඩි නිසා මැටිපසට සාපේක්ෂව වැලිපසේ භෝග වර්ධන වේගයත් වැලිපසක වවන භෝග වර්ධන වේගයත් වැඩි වෙනවා පුතේ. එහෙනම් ඒක ඔබ මතකේ තියාගන්න පැහැදිලිවම විභාගෙට එහි පුතේ විභාගත ප්‍රශ්නයක හෝ බහුවර්ණ ප්‍රශ්නයක අහයි පුතේ ඔබෙන් ඒක. රයිට් එතකොට පුතේ ඒ විතරක් නෙවෙයි පසේ සිදුවන රසායනික ප්‍රතික්‍රියාවල වේගය. පසේ සිදුවන රසායනික ප්‍රතික්‍රියාවල වේගය දුවේ පුතේ කෙරෙහි බලපානවා. පසක් තුළ අපි දන්නවා විවිධ ජෛව රසායනික ක්‍රියාවලි සිදු වෙනවා. පසක් ඇතුලේ සිදුවන රසායනික ක්‍රියාවලි සඳහා දුවේ පුතේ පසෙහි සිදුවන රසායනික ප්‍රතික්‍රියාවල මොකද්ද? ස්පීඩ් එක වේගය කෙරෙහි බලපානවා. ඒකත් අපි සාකච්ඡා කරා. ඊළඟට දුවේ පුතේ මේ බලන්න වැඩි උෂ්ණත්වයේදී රසායනික ප්‍රතික්‍රියාවල වේගය වැඩි වෙනවා. උෂ්ණත්වයේ වැඩි වෙනකොට රසායනික ප්‍රතික්‍රියාවල වේගයත් ස්පීඩ් එකත් වැඩි වෙනවා. පාංශු උෂ්ණත්වයේ වැඩි වෙනකොට යම් කිසි පසක උෂ්ණත්වයේ වැඩි වෙනකොට පුතේ ඒ පසේ සිදුවන රසායනික ක්‍රියාවලි වේගය කෙරෙහි ඒක බලපානවා. කොහොමද බලපාන්නේ? වැඩි උෂ්ණත්වයේදී මොකද වෙන්නේ? රසායනික ප්‍රතික්‍රියාවල පසක් තුල සිදුවන රසායනික ප්‍රතික්‍රියාවල මොකද්ද? කවුද? වේගය වැඩි වෙනවා දුවේ පුතේ. රයිට් පසක් තුල සිදුවන රසායනික ප්‍රතික්‍රියාවල වේගය වැඩි වෙනවා පාංශු උෂ්ණත්වයේ වැඩි වෙනකොට. රයිට් අපි යමු ඉදිරියට. හොඳයි පුතේ ඊට පස්සේ අපි බලමු පාංශු උෂ්ණත්වයේ පාලනයට. අපි කිව්වා ඕනවට වඩා ඕනම දෙයක් අවශ්‍ය නැහැ නේද දරුවනේ? දැන් අපි කතා කරලා තියෙනවා දුවේ පුතේ දේශගුණික සාධක ගැන පළවෙනි ඒකකයේදී කතා කරා. එතකොට මේ දෙවැනි ඒකකයේ පළවෙනි කොටසයි දුවේ පුතේ අපි කතා කරමින් ඉන්නේ ඔයගොල්ලොත් එක්ක. විශේෂයෙන්ම මේ ජෛව පද්ධතිය ආශ්‍රිත පස සම්බන්ධයෙන් කතා කරනකොට පාංශු ලක්ෂණ අපි පසක් කියන්නේ කවුද කියලා අඳුරගත්තා. මේ පසේ වැදගත්කම් මොනවද කියලා අපි විස්තරාත්මකව කතා කරා දුවේ පුතේ. ඊට පස්සේ අපි දැන් මේ පාංශු ලක්ෂණ කතා කරන්න දුවේ පුතේ. විශේෂයෙන්ම පාංශු භෞතික ලක්ෂණයි කතා කර යන්නේ. ඉතින් පුතේ මෙහෙම කතා කරගෙන යනකොට මේ පාංශු භෞතික ලක්ෂණ අපි දැන් කතා කරනවා මේ ප්‍රශස්ත කියන කතාව දුවේ පුතේ. අපිට මේක හරි මේ හුරු වචනයක් වෙලා තියෙන්නේ දැන්. අපි දන්නවා පමණට වඩා ඕනම දෙයක් ඕනට වඩා ඕනෙම නැහැ. ඉතින් පුතේ වර්ෂාපතනය අධික වුණත් ඒක අහිතකරයි. අඩු වුණත්
අහිත කරයි. ප්‍රශස්ත කියන වචනේ පුතේ හැමතැනම භාවිතා වෙනවා. එහෙනම් අපි දන්නවා පාංශු උෂ්ණත්වයත් ප්‍රශස්ත තත්වයක පැවතීම තමයි පුතේ ප්‍රශස්ත භෝග වර්ධනයක් කෙරෙහි හිතකර වෙන්නේ. මං හිතන්නේ ඔබ එකගයි මගෙත් එක්ක. එහෙනම් මේ ප්‍රශස්ත මට්ටමට වඩා අඩු වැඩි වෙනකොට මොකද අපි කරන්නේ? ප්‍රශස්ත මට්ටමට තියාගන්න අපිට මොනවද යොදන්න පුළුවන් උපක්‍රම කරන්න පුළුවන් දේවල් මොනවද? හොඳයි පුතේ බලමු. එහෙනම් පුතේ පාංශු උෂ්ණත්වයේ පාලනයේට උෂ්ණත්වය එපා කියලා නෙමෙයි පුතේ කියන්නේ. උෂ්ණත්වයේ ප්‍රශස්ත මට්ටමකට අවශ්‍යයි. පැවතිය යුතු નિયમિત උෂ්ණත්ව තත්ත්වය අවශ්‍යයි. ලෙවල් එකක් තියෙනවා. ඒ ලෙවල් එකට වඩා වැඩි වුණොත් අපි කිව්වේ අර පාංශු ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයට ලෙවල් එකක් තියෙනවා පුතේ. පාංශු ජීවී ක්‍රියාකාරීත්වයට ලෙවල් එකක් තියෙනවා කියලා කිව්වේ පුතේ. එතනදී පුතේ ඒ ලෙවල් එක මොකද්ද? සෙල්සියස් 35ට වඩා වැඩි වුණොත් ඒකත් අහිත කරයි. ඒ වගේම සෙල්සියස් 6ට වඩා අඩු උෂ්ණත්වයක් වුණොත් දුවේ පුතේ ඒකත් අහිත කරයි. සෙල්සියස් 6ට වඩා අඩු උෂ්ණත්වයක් වුණොත් ඒකත් අහිත කරයි පාංශු ජීවී ක්‍රියාකාරීත්වයට. හොඳයි පුතේ අපි දැන් බලන්න යන්නේ මෙන්න මේ පාංශු උෂ්ණත්වය පාලනය කරන්න, කන්ට්‍රෝල් කරන්න. ඒ කියන්නේ පාංශු උෂ්ණත්වය වැඩි වෙන්නෙත් නැතුව පාංශු උෂ්ණත්වය අඩු වෙන්නෙත් නැතුව කොහොමද මැදින් තියාගන්නේ? හිතකර විදිහට, රයිට්? පසට හිතකර විදිහට පාංශු ජීවීන්ට වගේම භෝගවලට හිතකර විදිහට කොහොමද දුවේ පුතේ පාංශු උෂ්ණත්වයේ ප්‍රශස්තව තියාගන්නේ? ඕනවට වඩා වැඩි වෙන්න දෙන්නෙත් නැතුව ඕනවට වඩා අඩු වෙන්න දෙන්නෙත් නැතුව අපි කොහොමද මෙන්න මේ පාංශු උෂ්ණත්වය කියන සාධකය ප්‍රශස්තව පවත්වා ගැනීම සඳහා මොනවද අපිට අනුගමනය කරන්න පුළුවන් කියලා අපි බලමු දුවේ පුතේ. බලන්න දුවේ පුතේ පාංශු උෂ්ණත්වයේ පාලනයට මොනවද කරන්න පුළුවන්? පස මතු පිට ආවරණ භෝග වගා කරන්න පුළුවන්. කවර් ක්‍රොප් කියලා අපි කියනවා. විශේෂයෙන්ම පාංශු සංරක්ෂණයේදීත් අපි දන්නවා පස ආරක්ෂා කරගන්න. පාංශු කාදනය අවම කර ගැනීම සඳහා අපි මේ ආවරණ භෝග වගා කරනවා. රයිට්? ආවරණ භෝග විෂ්ණු ක්‍රාන්තිය වගේ දේවල් තියෙනවා. ආවරණ භෝග කවර් ක්‍රොප් කියලා කියනවා. අපි මේක ජීව විද්‍යාත්මක පාංශු සංරක්ෂණයේදී විශේෂයෙන්ම පාංශු සංරක්ෂණය කියන කොටස ඉවත් කරලා තියෙන දුවේ පුතේ අපේ දැන් අලුත් සිලබස් එකේ 2017 විෂය නිර්දේශයේ යාවත් කාලීන. ඒ නිසා අපි ගැන කතා කරන්න යන්නේ විශේෂයෙන්ම මේ ජීව විද්‍යාත්මක පාංශු සංරක්ෂණය යටතේ මේ ආවරණ භෝග වගාව, ඒ වගේම අපි දෙවටි ක්‍රමයට ග්ලිරිසීඩියා වගා කිරීම, සෝල්ට් ක්‍රමය කියලා අපි කියනවා මේ පාංශු සංරක්ෂණ ක්‍රම භාවිතා කරන ක්‍රමයක් විදියට. ඉතින් ඒ ක්‍රම ගැනත් අපි කලින් 2017ට කලින් කතා කරා දුවේ පුතේ. දැන් අපි ඒ කොටස් ඉවත් කරලා තියෙන. ඒ නිසා අපි අලුත් විෂය නිර්දේශයට අනුවයි අලුතෙන් ඉගෙන ගන්නේ. අලුතෙන් එකතු වෙච්ච කරුණක් තමයි මේ පාංශු උෂ්ණත්වය. එහෙනම් පාංශු උෂ්ණත්වය පාලනය කරන්න. නැත්නම් පාංශු උෂ්ණත්වය පාලනයට මොකද්ද කරන්න පුළුවන්? අපිට පස මතු පිට ආවරණ භෝග වගා කරන්න පුළුවන්. පසේ මතු පිට ආවරණය කරන්න දුවේ පුතේ අපිට පුළුවන් කවුද? මෙන්න බලන්න. හරි. මේ බලන්න දැන් ඔන්න බලන්න පස එක ආකාර දෙකකට මම පෙන්නන්න. මෙන්න ආවරණීය නො වූ භූමියක්. රයිට්? අපි ගමු දුඹුරු පාටින්ම ගමු. අපි ආවරණීය නො වූ භූමියක් ගමු. රයිට්? අපි බලමු ආවරණීය නො වූ භූමිය. බලන්න මෙන්න මේ භූමිය ආවරණය වෙලා නැහැ. කිසිම දෙයක් නැහැ. නිකන් හෙන ගහපු පිට්ටනියක් වගේ තියෙන මොකක්වත් නැහැ. තනකොළ ටිකක්වත් කිසිම දෙයක් නැහැ. පාංශු කාදනය වෙලා තියෙන්නේ. මේක මේ මත පතිත වන ජලය මේ ආවරණය වූ භූමියක්. ආවරණය නො වූ අපි කියනවා නිරාවරිත භූමියක් කියලා මෙයා. මෙතෙන්ට වැටෙන වර්ෂාව, රයිට්? මේ නිරාවරිත භූමියකට වැටෙන වැස්ස වැටුනොත් මොකද වෙන්නේ බලන්න. නිරාවරිතයි ආවරණය වෙලා නැහැ. බලන්න මෙවැනි භූමියකට වහිනෝ. මෙන්න වර්ෂාපතනය. මෙන්න වර්ෂාපතනය. මොකද වෙන්නේ? මේ වැහි බින්දු වැටිච්ච තැන කේන්ද්‍ර කරගෙන මේ ස්ථානයේ තියෙන පස් මොකද වෙන්නේ? විසිරි කාදනීය වෙනවා, විසිරිලා යනවා. මේ ස්ථානයේ තියෙන පස් අංශු විසිරිලා යනවා. අපි ඒක වෙනත් පාටකින් අඳිමු. රයිට්? මෙන්න දරුවනේ නිරාවරිත භූමිය. මෙන්න නිරාවරිත භූමිය දරුවනේ. මෙන්න දරුවනේ නිරාවරිත භූමිය. රයිට්? හරි. මෙන්න ඒ මත ජල බිඳුවක් ජලයේ පතිත වෙනකොට මෙන්න ඒ මත ජලයේ පතිත වෙනකොට දරුවනේ මෙන්න ඒ මත ජලයේ පතිත වෙනකොට වෙන දේ බලන්න දරුවනේ. මේ මත ජලයේ පතිත වෙනකොට මෙන්න මේ ස්ථානයේ තිබ්බ පස් අංශුවක් මේ බලන්න
විසිරිලා යනවා. අපි කියන්නේ අර බින්කුඩු වලවල් එහෙම හැරෙනවා කියලා අර ගෙවල් වල පීලි වලින් වහලවල් වලින් වතුර වැටෙනකොට බිමට පොළවට වතුර වැටෙනකොට ඒ පොළවේ ආවරණය කරලා මොකක්වත් නැහැ මිදුළු වල බිම ඉස්සරහා අර පීලි වලින් වතුර වැටෙනකොට වැස්සකින් දරුවනේ එතන අර මේ ඒ වතුර වැටිච්ච තැන කේන්ද්‍ර කරගෙන එතන ජල වේගවත් ජල බිඳුවක් එතෙන්ට වැටෙනකොට දැන් මෙන්න මෙතෙන්ට වේගවත් ජල බිඳුවක් වැටෙනකොට දරුවනේ මේ බලන්න මෙතෙන්ට වේගවත් ජල බිඳුවක් වැටෙනකොට මේ බලන්න වේගවත් ජල බිඳුවක් වැටෙනකොට ඒ ජල බිඳුව වැටෙන තැන කේන්ද්‍ර කරගෙන එතන තිබ්බ පස් අංශු මොකද වෙන්නේ විසිරිලා යනවා විසිරි කාදනය වෙනවා විසිරෙනවා එතන මෙතන නිකන් වලක් වගේ හැරලා තියෙනවා වලක් වගේ හැරලා තියෙන වතුර පිරලා තියෙනවා එතන බලන්න නිරාවරිත භූමියක් එතන මොකද වෙන්නේ ඒ නිරාවරිත භූමියකට ජලය වැටෙනකොට එක පාට ඒ ස්ථානයේ කේන්ද්‍ර කරගෙන ජලය වැටෙනකොට පතිත වෙනකොට පුතේ ඒ තැන් වලින් ජලය අපි කියනවා විසිරි කාදනය වෙලා යනවා පස් ඒ එතන තිබ්බ පස් අංශු තිබ්බ ස්ථානෙන් වෙනත් ස්ථානයකට ගිහිලා තැම්පත් වෙනවා පාංශු කාදනය කියන එක soil erosion කියන එක ඔබ දන්නවා පොඩි පන්තිවල ඉගෙන තියෙන පුතේ ඉතින් අපි ඒවා දැනගෙන ඉන්න ඕනේ රයිට් අර්ථ දැක්වීම නොකරුවත් පාංශු කාදනය කියන්නේ මොකක්ද කියලා අපි දැනගෙන ඉන්න ඕනේ පස් අංශු මුල් ස්ථානෙන් බැහැරව වෙනස් ස්ථානයක තම්පත් වීම විවිධ හේතු සාධක නිසා විවිධ පාංශු කාදන කාරක නිසා පස් අංශු මේ බලන මුල් ස්ථානයේ කියන්නේ මුල් ස්ථානෙන් වෙනත් ස්ථානයකට ගිහිල්ලා තැම්පත් වෙන එක තමයි පාංශු කාදනයේදී වෙන්නේ. ඉතින් දුවේ පුතේ මේ ආවරණය නොවිච්ච භූමියක් ආවරණය උණ භූමියකදී මොකද වෙන්නේ කියලා බලමු අපි. වහිනකොට මේ ආවරණයේ වෙච්ච භූමියකදී මොකද්ද වෙන්නේ බලමු. රයිට් ආවරණයේ වෙච්ච භූමියක් කියන්නේ එහෙනම් ඔන්න මෙයා මත මෙයා ආවරණයේ වෙච්ච භූමියක්නේ මෙයා ආවරණයේ වෙච්ච භූමියක්නේ ආවරණයේ වෙච්ච භූමියක් කියපුවාම රයිට් හරි අපි බලමු ආවරණයේ වෙච්ච භූමියක මේ බලන්න ආවරණය වෙලා තියෙන්නේ භෝග ආවරණයක් නැත්නම් තෘණ ආවරණයක් තියෙනවා ආවරණ භෝගයක් වගා කරලා තියෙන්නේ ආවරණයේ වෙච්ච භූමියක් තෘණ ශාක හරි නැත්නම් මොන හරි කවර් ක්‍රොප් එකක් භූමිය ආවරණය කරලා තියෙන්නේ භෝගයක් වගා කරලා මේ ආවරණය වෙලා තියෙන භූමිය ආවරණයේ වෙච්ච භූමියක් right එතකොට මෙයා මත වැහි බිඳුවක් පතිත වෙනකොට මොකද වෙන්නේ බලමු එයා මත වැහි බිඳුවක් පතිත වෙනකොට මොකද වෙන්නේ බලමු right මෙන්න වහිනවා මේ බලන්න වැහි බිඳුවක් පතිත වෙනවා කොහොමද මේ වැහි බිඳුවට මොකද වෙන්නේ මේ වගේ පොළොව මත වේගයෙන් පතිත වෙලා වැතුනට යන කේන්ද්‍ර කරගෙන එතන තියෙන පස් අංශුවක් විසිරලා ඉවත් වෙලා යනවාද අනේ නෑ මේ ජල බිඳුව බලන්නකො මේ පත්‍ර මතට වැටිලා කදදිදී රූරාගෙන යනවා මේ අතර තියෙන වෙනත් පත්‍ර මතට වැටෙනවා වැටිලා මේ හිමීට ස්ලෝ ඩවුන් එයා පසතුලට කාන්දු වෙනවා හිමීට එයා පසතුලට කාන්දු වෙනවා බලන්නකො ඇතුළු කාන්දු වෙනවා පසතුලට කාන්දු වෙන්න අවස්ථාව තියෙනවා පස ආවරණය කරලා භෝගයක් තියෙනවා නම් මේ බලන්න මේකේ ආවරණය මොකක්වත් නැහැ ඒ ජල බිඳුව වැටෙන තැන කේන්ද්‍ර කරගෙන එතන තිබ්බ පස් අංශු විසිරිලා යනවා විසිරි කාදනය වෙනවා රයිට් නමුත් මේ ආවරණයක් තියෙනවා නම් මේ පස මත ආවරණ භෝගයක් ආවරණයක් තියෙනවා නම් බලන්නකො ජල බිඳුව ඒ ජල බිඳුව කඳ මතට පත්‍ර මතට තෘණ ශාක තෘණ පත්‍ර මතට වැටිලා ඒ වගේ මේ කඳ දිගේ හිමීට පහළට රූරා ඇවිල්ලා තමයි පොළොව මත පතිත වෙන්නේ. එතකොට ඒ ජලයට අවස්ථාව තියෙනවා දරුවනේ පසතුලට කාන්දු වෙන්න. පසතුලට ඇතුළු කාන්දු වෙන්න අවස්ථාවක් තියෙනවා. එතකොට මේ මතු පිට අපදාවේ අඩු වෙනවා. පස මතු පිටින් ජලය ගලාගෙන යන එක අඩු වෙනවා. පාංශු කාදනය වළක්ව ගන්න පුළුවන්. රයිට්? ඉතින් අපිට මෙතෙන්ට යන්න ඕනේ ඒකට නෙවෙයි. පස මතු පිට ආවරණ භෝග වගා කරලා තියෙනකොට මොකද වෙන්නේ කියන එකටයි යන්න ඕනේ. මට මේ ආවරණය සහ නිරාවරණය ගැන චුට්ටක් කියලා දෙන්න අවශ්‍ය වුණා ඔයගොල්ලන්ට. ඒකත් ඉදිරියේදී අපිට වැදගත් වෙන කොටසක් නිසා කතා කරද්දී. එහෙනම් අපිට අවශ්‍ය මොකද්ද? අපිට අවශ්‍ය මේ උෂ්ණත්වයේ පාලනය සඳහා
පාංශු උෂ්ණත්වයේ පාලනය සඳහා දුවේ පුතේ පස මතු පිට ආවරණ භෝග වගා කරන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට පස මතු පිට ආවරණ භෝග වගා කරලා තියෙනවනම් දැන් ඉතින් මේකේ අනිත් පැත්ත බලමුකෝ. හිරු එළියම පතිත වෙනකොට මොකද වෙන්නේ කියලා බලමුකෝ. මෙතන වර්ෂාවිනුවට ඉන්නේ සූර්යා නම් බලන්නකෝ. සූර්යා නම් ඉන්නේ මෙතන වර්ෂාවිනුවට ඉන්න කෙනා සූර්යා නම් මෙතන බලන්න මෙතන වර්ෂාවිනුවට ඉන්නේ සූර්යා නම් මේ බලන්න සූර්යා ලෝකේ නම් පතිත වෙන්නේ. කෙලින්ම මේ මත පතිත වෙලා පස් පොළව රත් වෙනවනේ දරුවනේ. පොළව රත් වෙනවනේ. ඉතින් මෙතන සූර්යයා ඉන්නවා කියලා හිතන්නකෝ. මේ සූර්ය විකිරණ පතිත වෙලා මේ බලන්නකෝ මේ මතට ඇවිල්ලා හිමීට මේ බලන්නකෝ මේ විකිරණ බලන්නකෝ මේවා පැතිරෙනවනේ. එතකොට සූර්ය විකිරණ මේ බලන්නකෝ මේ මතට වැටිලා පත්‍ර මතට වැටිලා කඳ මතට වැටිලා. ඉතින් ඒක අඩු කරගන්නවා. එතකොට මේ ශාක වැස්මක් තියෙනවා නම් ඒවා එමගින් මේ තාපයේ ශක්තිය අවශෝෂණය කරගන්නවානේ දුවේ පුතේ. ඒ කියන්නේ පස ඉක්මනින් එතකොට මේකෙන් පස ඉක්මනින් රත් වීම වළක්වනවානේ පුතේ. මේ පළවෙනි ක්‍රමේනේ පස ඉක්මනින් රත් වෙනවානේ. ඒක පස ඇතුළටත් උරා ගන්නවානේ. පස අභ්‍යන්තර තාප ශක්තියත් තාපයත් වැඩි වෙනවානේ. මේ නිරාවරණය වෙච්ච භූමියකට සූර්යාලෝකයේ වැටෙනකොට ආවරිත භූමියකට සූර්යාලෝකයේ වැටෙනකොට මොකද වෙන්නේ බලන්නකෝ. එතකොට ඉක්මනින් රත් වීම වළකිනවානේ පුතේ. පස ඉක්මනින් රත් වීම වළකිනවානේ. පසේ ආවරණ භෝග වගා කරලා තියෙනවා නම් පස ආවරණය කළ භෝග වගා කරලා තියෙනවා නම් ඉක්මනින් රත් වීම අඩු වෙනවනේ පුතේ. කවර් ක්‍රොප් එකක් තියෙනවා නම් මං හිතන්නේ ඉතාමත්ම පැහැදිලි ඔබට. එහෙනම් මේ මතු පිට ආවරණ භෝග වගා කරලා තිබ්බොත් දුවේ පුතේ මේ වගේ පස ඉක්මනින් රත් වීම හා ඉක්මනින් සිසිල් වීම පාලනය කරන්න පුළුවන්ලු. බලන්නකෝ සීතල එනකොටත් දැන් මේ වැහලා අධික සීතලක් වගේ අපි දෙක හිම වැටෙනවා කියලා හිතමුකෝ. මේ වගේ තැනකට හිමකට වැටුනොත් සීතල වැටුනොත් එහෙම වර්ෂාව වැටුනොත් එහෙම ඉක්මනින් පස තෙත් වෙනවා. ඉක්මනින් පස සිසිල් වෙනවානේ. ඉක්මනින් උෂ්ණත්වය අඩු වෙනවානේ. නමුත් මේ ආවරණ භෝග වගා කරලා තියෙනකොට බලන්නකෝ මේ ශාක ජලය වැටෙනකොට තෙතමනේ මේ පත්‍ර තුලට කඳ තුලට මේ වදිගේ මෙහෙම පහළට ගිහිල්ලා ඒක අවශෝෂණය කරගන්නා උෂ්ණත්වයේ හිමින්නේ අඩු වෙන්නේ. උෂ්ණත්වය එකපාරට ශීඝ්‍ර විදියට අඩු වෙන්නේ නැහැනේ. රයිට්. දැන් බලන්න අපි ෂර්ට් එකක් ඇඳලා ඉන්න වෙලාවට දැන් අපි ෂර්ට් එකක් ඇඳලා ඉන්නවනම් අපිට සීතල ඉක්මනට දැනෙනවා. ඇඳලා ෂර්ට් එකක් ඇඳලා අපි දැන් නෝරෙලිය ගියපුවම අපි ඉන්නේ කොහොමද? ශීත ප්‍රදේශයකට ගියොත් අපි ඇඳුම් ඇඳලා ජර්සි ඇඳලා නේද? මේ අයිස් කැප් එකක් එහෙම දාලා ඉන්නේ. ඉතින් අපි ওই විදියට ඉන්නේ නැහැනේ මේ උෂ්ණාධික පැත්තකට ගිහිල්ලා අපි ගාල්ල මාතර පැත්තට අනුරාධපුරේ පැත්තට ගිහිල්ලා ජර්සි දාලා මේ අයිස් කැප් දාලා අපි ඉන්නේ නැහැනේ. අපි සාමාන්‍ය විදියට මේ සැහැල්ලු ඇඳුමක් ඇඳලා ඉන්න උෂ්ණාධික ප්‍රදේශයක ඉන්න ඕන විදියට. රයිට්? අර එහෙම හිටියොත් එහෙම අපිට හරි අමාරුයි. දැන් නුවරඑළිය ගිහිල්ලා අපි ඉන්නේ නැහැ මේ ෂර්ට් එකක් අඳින්න නැතුව පිරිමි ළමයි ෂර්ට් එකක් අඳින්න නැතුව නිකන් සාමාන්‍ය විදිහට අපි ඉන්නේ ජර්සි එකක් දාලා අයිස් කැප් එකක් දාලා සීතලයි එහෙම තමයි අපි ඉන්නේ. අන්න ඒ වගේ තමයි. රයිට්? එහෙම අපි ආවරණය කරගෙන හොඳට පොරවගෙන ආවරණය කරගෙන හිටියොත් ඉක්මනින් සිසිල් වෙන්නේ හිමින් ඒකත් වෙන්නේ. බලන්නකෝ ඒ කියන්නේ ඉක්මනින් සිසිල් වීමත් පාලනය වෙනවා. ආවරණයක් තියෙනවා නම්. හරි. ආවරණයක් තියෙනවා නම් රයිට් දුවේ පුතේ මං හිතන්නේ ඉතාමත්ම පැහැදිලි ඔබට. එහෙනම් පාම් සුෂ්ණත්වයේ පාලනයේට දුවේ පුතේ පසමතු පිට ආවරණ භෝග වගා කරන්න පුළුවන්. පාම් සුෂ්ණත්වයේ පාලනයේට පසමතු පිට ආවරණ භෝග වගා කරන්න පුළුවන් දුවේ පුතේ. මෙන්න මේ ආකාරයට පසමතු පිට ආවරණ භෝග වගාව තුලින් මොකද්ද දරුවනේ වෙන්නේ? ආවරණ භෝග වගා කරලා තියෙනකොට ඒ පස ඉක්මනින් රත් වෙන එක වගේම ඒ පස ඉක්මනින් සිසිල් වෙන එක පාලනය කරන්න පුළුවන්. ඉක්මනට රත් වෙන්නෙත් නෑ, ඉක්මනට සිසිල් වෙන්නෙත් නෑ. ප්‍රශස්තාගයක පවත්ව ගන්න පුළුවන්. රයිට්? මං හිතන්නේ ඉතාමත්ම පැහැදිලි ඔයගොල්ලන්ට ඒ කරුණ. අපි ඒ කතා කරේ මේ පාංශු උෂ්ණත්වයේ පාලනය කරන්න අනුගමනය කරන්න පුළුවන් ක්‍රියාවලියක් තමයි පස මතු පිට ආවරණ භෝග වගා කරන්න පුළුවන් දරුවනේ අපිට. මොනවද? පස මතු පිට ආවරණ භෝග වගා කරන්න පුළුවන් අපිට. හොඳයි දරුවනේ. ඒ වගේම අපි පස මතු පිට ආවරණ භෝග වගාවට අමතරව දරුවනේ අපි දන්නවා මේ කාබනික ද්‍රව්‍ය සහිත පසක්. දැන් පසකට කාබනික ද්‍රව්‍ය එකතු කරලා තියෙන දරුවනේ අපි දන්නවා මේ කාබනික ද්‍රව්‍යයේ වැඩිපුර තාපය උරා ගන්නවා. අපි සාමාන්‍යයෙන් මේ උෂ්ණත්වයේ වැඩි පසක් විදිහට තමයි කාබනික ද්‍රව්‍ය අධික පසක් සලකන්නේ අපි. කාබනික ද්‍රව්‍ය. රයිට්? තවත් සාධකයක් විදිහට දරුවනේ කාබනික ද්‍රව්‍ය. දැන් කාබනික ද්‍රව්‍ය යම් කිසි පසක කාබනික ද්‍රව්‍ය වැඩිපුර තියෙනවා නම් අපි කියන මේ කාබනික ද්‍රව්‍යයේ වැඩිපුර තාපය උරා ගන්නවා.
වැඩිපුර තාපය අවශෝෂණය කර ගැනීමේ හැකියාවක් තියෙනවා කාබනික ද්‍රව්‍ය. ඒ නිසා මේ කාබනික ද්‍රව්‍ය සහිත පසක් අපි හඳුන්වන්නේ වැඩි උෂ්ණත්වයක් සහිත පසක් විදියට. ඒකත් ඔබ මතක තියාගන්න ඕනේ. ඒකත් ඔබ මෙතනදී මතක තියාගන්න ඕනේ. දැන් පසට යම්කිසි පසකට කාබනික ද්‍රව්‍ය යොදලා තියෙනවා නම් අපිට විශේෂයෙන්ම පාංශු උෂ්ණත්වය පාලනය කරන්න පාංශු උෂ්ණත්වය අපිට වැඩි කරගන්න අවශ්‍යතාවයක් තිබුණොත් අපිට පසට කාබනික ද්‍රව්‍ය එකතු කරන්න පුළුවන්. මොකද කාබනික ද්‍රව්‍ය වැඩිපුර තාපය අවශෝෂණය කරගන්නවා. වැඩිපුර තාපය උරා ගන්නවා. රයිට්? කාබනික ද්‍රව්‍ය වැඩිපුර තාපය අවශෝෂණය කරගන්නවා දුවේ පුතේ. කාබනික ද්‍රව්‍ය වැඩිපුර තාපය උරා ගන්නවා. ඒක නිසා අපි කියන්නේ කාබනික ද්‍රව්‍ය අධික පසක්, කාබනික ද්‍රව්‍ය වැඩි පසක්, වැඩි උෂ්ණත්වයක් සහිත පසක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. තාපය වැඩිපුර උරා ගන්නවා කාබනික ද්‍රව්‍ය. ඒ වගේම අපිට තෙතමනය සහිත පසක් ගත්තොත් තෙතමනය සහිත පසක උෂ්ණත්වය ඉහළ යන්නේ අඩුවෙන්. යම්කිසි පසකට යම්කිසි පසක තෙතමනේ හොඳ ප්‍රශස්ත තෙතමන තත්ත්වයක් පවත්වා ගන්නවා නම් යම් පසක තෙතමන තත්ත්වය හොඳ තත්ත්වයකට අරන් එනවා නම් මොකක්ද ඊළඟ සාධකයේ පුතේ ඊළඟ තුන්වෙනි කරුණ විදියට අපිට තෙතමනය ගන්න පුළුවන්. තෙතමනය යම්කිසි පසක තෙතමන තත්ත්වය ප්‍රශස්තව පවත්වා ගන්නවා නම් පසේ තෙතමනය යථා තත්ත්වයට ගේනවා නම් ප්‍රශස්ත තෙතමනයක් යම්කිසි පසක පවත්වා ගන්නවා නම් ඒ පසේ උෂ්ණත්වය ඉහළ යන්නේ අඩුයි. තෙතමනය සහිත පසක තෙතපස් සහිත පසක උෂ්ණත්වය අඩුවෙන් තමයි වැඩි වෙන්නේ. රයිට්? උෂ්ණත්වය හිමින් වැඩි වෙන්නේ. කාබනික ද්‍රව්‍ය සහිත පසක් කියන්නේ වැඩි උෂ්ණත්වයක් සහිත පසක්. කාබනික ද්‍රව්‍ය අධික පසක් කියන්නේ වැඩි උෂ්ණත්වයක් සහිත පසක්. නමුත් තෙතපසක උෂ්ණත්වය හිමින් තමයි වැඩි වෙන්නේ. තෙතපසක උෂ්ණත්වය හිමින් වැඩි වෙන්නේ. තෙතපසක උෂ්ණත්වය වැඩි වෙන ටිකක් වෙලා යනවා. තෙතපසක උෂ්ණත්වය හිමින් වැඩි වෙන්නේ. ඒ නිසා අපිට පසක තෙතමන තත්ත්වයේ යහපත් තත්ත්වයකට ගෙනෙන්න පුළුවන් මේ උෂ්ණත්වයේ පාලනයට. පසේ ප්‍රශස්ත තෙතමන තත්ත්වයක ඇති කරන්න පුළුවන්. එහෙම වුණොත් පසේ උෂ්ණත්වයේ පාලනය වෙනවා. මොකද තෙත්පස් අඩු වෙන්නේ උෂ්ණත්වයේ හිමින් උරාගන්නේ. උෂ්ණත්වයේ වැඩි වෙන්නේ තෙතපසක හිමින්. කාබනික ද්‍රව්‍ය සහිත පසක හොඳින් උෂ්ණත්වය අවශෝෂණය කරගන්නවා. කාබනික ද්‍රව්‍ය සහිත පසක් අපි සාපේක්ෂව උෂ්ණත්වයේ වැඩි පසක්, උණුසුමින් වැඩි පසක් විදිහට අපිට කාබනික ද්‍රව්‍ය සහිත පසක් හඳුන්වන්න පුළුවන් දුවේ පුතේ. මම හිතන්නේ ඔබට ඉතාමත්ම පැහැදිලි පුතේ. ඒ සම්බන්ධයෙන් අපි කතා කරන්න අවශ්‍ය කරුණු ටික සාකච්ඡා කරා. හොඳයි පුතේ, අපි ඊළඟ භෞතික ලක්ෂණයට බලමු. මොකද්ද ඊළඟ පාංශු භෞතික ලක්ෂණය කියන්නේ කියලා තවත් එක්තරා සුවිශේෂිත භෞතික ලක්ෂණයක් විදිහට ඔබට හඳුන්වා දෙන්න පුළුවන් ඊළඟ භෞතික ලක්ෂණය. හොඳයි පුතේ. රයිට්, බලන්න විද්‍යුත් සන්නායකතාවය. රයිට්. හරි. අපි මේ විද්‍යුත් සන්නායකතාව මගින් යම් කිසි පසක අයන ප්‍රමාණය ගැන අදහසක් ගන්න දුවේ පුතේ. යම් කිසි පසක අයන ප්‍රමාණය පිළිබඳවයි අපි අදහසක් ගන්න. යම් පසක අයන ප්‍රමාණය පිළිබඳව කිසියම් පසක අයන ප්‍රමාණය පිළිබඳව අදහසක් ලබා ගැනීම සඳහා අපිට කිසියම් පසක අයන ප්‍රමාණය පිළිබඳ අදහසක් ලබා ගැනීම සඳහා අපිට වැදගත් වෙනවා දුවේ පුතේ. කවුද? විද්‍යුත් සන්නායකතාව. විද්‍යුත් සන්නායකතාවයයි අයන ප්‍රමාණය අතර තියෙන අනුලෝම සමානුපාතිකයක්. යම් කිසි පසක අයන ප්‍රමාණය වැඩි නම් අනුලෝම සමානුපාතිකයක් කියන්නේ අපි දන්නවා පුතේ මූල ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවක්. රයිට්? ඒ කියන්නේ අපි අයන ප්‍රමාණය ඒ වගේම වීසා නැත්නම් විද්‍යුත් සන්නායකතාවයේ අතර ප්‍රස්ථාරයක් ඇන්දොත් පුතේ මේ බලන්න විද්‍යුත් සන්නායකතාව වැඩි වෙද්දී රයිට් විද්‍යුත් සන්නායකතාවයේ වැඩි වෙනකොට මේ බලන්නකෝ අයන ප්‍රමාණයත් වැඩි වෙනවා. රයිට්? අයන ප්‍රමාණය වැඩි වෙනකොට විද්‍යුත් සන්නායකතාවයත් වැඩි වෙනවා. ඒකයි අනුලෝම සමානුපාතිකයක් කියලා අපි කියන්නේ. විද්‍යුත් සන්නායකතාව සහ පසේ අයන ප්‍රමාණය අතර තියෙන්නේ පුතේ විද්‍යුත් සන්නායකතාවයයි පසේ අඩංගු අයන ප්‍රමාණයයි අතර තියෙන්නේ. ඒ දෙන්න අතර තියෙන්නේ අනුලෝම සමානුපාතිකයක් දරුවනේ. විද්‍යුත් සන්නායකතාව සහ පසේ අයන ප්‍රමාණය අතර තියෙන්නේ අනුලෝම සමානුපාතිකයක්. විද්‍යුත් සන්නායකතාවය වැඩි වෙනකොට පසේ අයන ප්‍රමාණයත් වැඩි වෙනවා. විද්‍යුත් සන්නායකතාව අඩු වෙනවා නම් පසේ අයන ප්‍රමාණයත් අඩු වෙනවා. අනිත් පැත්තත් එහෙමයි. අයන ප්‍රමාණය වැඩි නම් ඒ පසේ EC වැඩි, ඉලෙක්ට්‍රොකන්ඩක්ටිවිටි එක වැඩි ඒ පසේ. යම් කිසි පසක අයන ප්‍රමාණය වැඩි නම් යම් කිසි පසක අයන ප්‍රමාණය වැඩි නම් අයන ප්‍රමාණය වැඩි නම් ඒ පසේ
විද්‍යුත් අයන ප්‍රමාණය වැඩි නම් විද්‍යුත් සන්නායකතාවත් වැඩි, EC වැඩි, ඉලෙක්ට්‍රෝ කන්ඩක්ටිවිටි වැඩි. යම් කිසි පසක ආයන ප්‍රමාණය අඩුයි නම් එයාගේ ඉලෙක්ට්‍රෝ කන්ඩක්ටිවිටි එකත් අඩුයි. විද්‍යුත් සන්නායකතාවයත් අඩුයි. එහෙනම් දෙන්න අතර තියෙන අනුලෝම සමානුපාතිකයක්. මෙන්න මේ ආයන ප්‍රමාණයේ බලපානවා පුතේ පසේ ලවණතාවය සඳහා. යම් කිසි පසක ලවණතාවය සඳහා මේ ආයන ප්‍රමාණය බලපානවා. පසේ ලවණතාවය සඳහා යම් කිසි පසක ලවණතාවය සඳහා මේ ආයන ප්‍රමාණය බලපානවා දුවේ පුතේ. කවුද ප්‍රධාන වශයෙන්ම මේ ලවණතාවය සඳහා බලපාන ප්‍රධාන පාංශු ආයන විදියට දරුවනේ? සෝඩියම් ධන සහ ක්ලෝරයිඩ් අයන. රයිට්. ලවණතාවයේ සඳහා වැදගත් වෙන්නේ ලවණ සාන්ද්‍රණයේ ලවණ ප්‍රමාණය. අපි දන්නවා යම් කිසි පසක ලවණ ප්‍රශස්ත මට්ටමට වඩා වැඩි වුණොත් ඒ පසක භෝග වගාව කෙරෙහි අහිතකර ලෙස බලපානවා. පසේ ලවණ සාන්ද්‍රණයේ ප්‍රශස්ත ප්‍රමාණයට වඩා වැඩි වුණොත් මොකද වෙන්නේ? ජල ප්‍රමාණයට වඩා ඒ පසේ ලවණ සාන්ද්‍රණය වැඩි නම් සාමාන්‍යයෙන් වෙන්නේ අන්තරාශ්‍රිතයනේ. ඒ කියන්නේ පාංශු ද්‍රාවණ විදන් ශාකයට ජලය ගමන් කරන එක නෙවෙන්නේ, ශාක මුල් මගින් ජලය අවශෝෂණය කරගන්න එකනේ සාමාන්‍යයෙන් වෙන්නේ. මෙතන අසාමාන්‍ය දෙයක් වෙන්න පුළුවන්. ඇයි? පාංශු ලවණ සාන්ද්‍රණයේ වැඩි නම් පාංශු ද්‍රාවණයේ ලවණ ප්‍රමාණය වැඩි නම් මොකද වෙන්නේ? ලවණ ප්‍රමාණය වැඩි නම් පුතේ අපි දන්නවා ශාකයේ ඉඳන් ශාකයේ තියෙන ජලය මොකද වෙන්නේ? බාහිරාශ්‍රිතය වෙනවා. ශාකයේ ඉඳන් ජලය බාහිරාශ්‍රිතය වෙනවා. අන්තරාශ්‍රිතය නෙවෙන්නේ. පසෙන් ජලයේ ශාකයට අවශෝෂණය වීම නෙවෙන්නේ. දැන් මේ ලවණ සාන්ද්‍රණයේ පාංශු ද්‍රාවණයේ වැඩි වෙනකොට ශාකයෙන් ජලයේ බාහිරාශ්‍රිතය වෙනවා. වෙලා ශාක ජල ඌණතාවයකට, ශාක මැලවීමකට, ශාක මිය යාමකට සිද්ධ වෙනවා. ශාක වල පැවැත්මට ඒක අහිතකර තත්ත්වයක් බවට පත් වෙනවා. කවුද මේ වැඩිපුරම තියෙන අයන? මේ අයන ලවණතාවයේ සඳහා බලපාන අයන සෝඩියම් ධන අයන, ක්ලෝරයිඩ් අයන වගේ කට්ටිය තමයි සඳහා බලපාන්නේ. රයිට්. එහෙනම් බලන්න විද්‍යුත් සන්නායකතාවය EC, ඉලෙක්ට්‍රෝ කන්ඩක්ටිවිටි, පාංශු ද්‍රාවණයක ඇති ලවණ ප්‍රමාණය තමයි විද්‍යුත් සන්නායකතාව මගින් මනින්. ලවණ ප්‍රමාණය, පාංශු ද්‍රාවණයක තියෙන ලවණ ප්‍රමාණය තමයි විද්‍යුත් සන්නායකතාව මගින් මනින්. ලවණ ප්‍රමාණය සහ විද්‍යුත් සන්නායකතාව අතර තියෙන අනුලෝම සමානුපාතිකයක්. රයිට්. ඒ සඳහා අයන බලපානෝ. සෝඩියම් ධන අයන, ක්ලෝරයිඩ් අයන අයන බලපානෝ. එහෙනම් විද්‍යුත් සන්නායකතාවයේ පාංශු ද්‍රාවණයක තියෙන ලවණ ප්‍රමාණය විද්‍යුත් සන්නායකතාව මගින් මයින්. විද්‍යුත් සන්නායකතාව ඉලෙක්ට්‍රෝ කන්ඩක්ටිවිටි දුවේ පුතේ විද්‍යුත් සන්නායකතාව මගින් මයින්නේ පාංශු ද්‍රාවණයක තියෙන ලවණ ප්‍රමාණය. එහෙනම් රයිට්. EC මගින් පසක ලවණතාවය හා ශාරීයතාවය පිළිබඳ අදහසක් ලබා ගන්න පුළුවන්. EC වල ඒකක ගත්තොත්, විද්‍යුත් සන්නායකතාවය ඒකක ගත්තොත් සෙන්ටිමීටරයට මිලිමෝස් නැත්නම් සෙන්ටිමීටරයට මිලි සීමන් වලින් මයින්න පුළුවන්. විද්‍යුත් සන්නායකතාවයේ ඉලෙක්ට්‍රෝ කන්ඩක්ටිවිටි වල ඒකක, විද්‍යුත් සන්නායකතාවයේ ඒකක සෙන්ටිමීටරයට මිලිමෝස්, එහෙම නැත්නම් සෙන්ටිමීටරයට මිලි සීමන් වලින් ගන්න පුළුවන්. රයිට්. යම් කිසි පසක ලවණාධික තත්ත්වයකට තිබුණොත් අපිට මේ පස මේ ජලය කාන්දු වෙන්න අවස්ථාව ලබා දීලා ලවණතාවය අඩු කරන්න පුළුවන්. රයිට්. අපි දන්නවා පාංශු ජලයේ ලවණතාවය වැඩි වුණොත් මොකද වෙන්නේ? මේ පාංශු භූගත ජලයේ ලවණතාවය වැඩි වුණොත් දුවේ පුතේ මේ භූගත ජලයේ මතු පිටට එනකොට ඒ ජලයේ තියෙන මොකද ජලයේ වාෂ්ප වීම නිසා ලවණ මොකද වෙන්නේ? අර ලවණතාවයේ භූගත ජලයට එකතු වීම සිද්ධ වෙනවා. භූගත ජලයේ ලවණ පසේ අපි දන්නවා පසේ ජලයේ පාංශු ජලය වාෂ්ප වීමෙන් මොකද වෙන්නේ? අර ලවණ ඉතුරු වෙලා පස ලවණ ආධික තත්ත්වයකට පත් වෙනවා. ඉතින් අපිට පුළුවන් මේ පස තුළට ජලයේ වැස්සීම සිදු කරලා, පස තුළ ජලය වැස්සීම සිදු කරලා අපිට ලවණතාවය ඉවත් කරන්න පුළුවන්. පස තුළ ජලයේ වැස්සීම සිදු කරලා අපිට පසේ ලවණතාවය ඉවත් කරන්න පුළුවන් දරුවනේ. රයිට්. ඉතින් ඒ සඳහා විද්‍යුත් සන්නායකතාවය දායක වෙනවා. දුවේ පුතේ. ඉතින් අපි මේ ලවණ ප්‍රමාණය මැනගන්න පුළුවන් එකේ. කවුද මේ ප්‍රධානතම අයන වෙන්නේ? සඳහා වැදගත් වන ප්‍රධානතම අයන වෙන්නේ මේ බලන්න සෝඩියම් ධන අයන සහ ක්ලෝරයිඩ් අයන. ඒ සඳහා වැදගත් වෙනවා. රයිට්.
එතකොට අපි බලමු විද්‍යුත් සන්නායකතාවයේ ඒකක ඉලෙක්ට්‍රෝකන්ඩක්ටිවිටි වල ඒකක දෙකක් තියෙනවා අපිට. ඒකක දෙකක් සඳහන් කරන්න පුළුවන්. සෙන්ටිමීටරයට මිලිමෝස්. අපිට මිලිමෝස් මානයක් මගින් නැත්නම් විද්‍යුත් සන්නායකතා මානයක් මගින් දරුවනේ පසේ විද්‍යුත් සන්නායකතාව මෙන ගන්න පුළුවන්. මිලිමෝස් මානයක්. මිලිමෝස් මානයක් එහෙම නැත්නම් විද්‍යුත් සන්නායකතා මානයක් මගින් අපිට පසේ විද්‍යුත් සන්නායකතාව මැන ගන්න පුළුවන්. එනම් විද්‍යුත් සන්නායකතාව සහ ලවණතාවය අතර තියෙන දරුවනේ අනුලෝම සමානුපාතිකයක්. විද්‍යුත් සන්නායකතාවයේ වැඩි වෙනකොට ලවණතාවයත් වැඩි වෙනවා. විද්‍යුත් සන්නායකතාව අඩු වෙනකොට ලවණතාවයත් අඩු වෙනවා. හොඳයි දුවේ පුතේ. එහෙනම් විද්‍යුත් සන්නායකතාවයේ ඒකක අපිට සඳහන් කරන්න පුළුවන් සෙන්ටිමීටරයට මිලිමෝස්. එහෙම නැත්නම් සෙන්ටිමීටරයට මිලිසීමන් වලින් අපිට විද්‍යුත් සන්නායකතාව මැන ගන්න පුළුවන්. සෙන්ටිමීටරයට මිලිමෝස් නැත්නම් සෙන්ටිමීටරයට මිලිසීමන්. අපිට මිලිමෝස් මානයක් නැත්නම් විද්‍යුත් සන්නායකතා මානයක් භාවිතා කරලා විද්‍යුත් සන්නායකතාවය මැන ගන්න පුළුවන්. එතකොට විද්‍යුත් සන්නායකතාවයේ මැන ගැනීමට විද්‍යුත් සන්නායකතා මීටරයක් භාවිතා කරන්න පුළුවන්. මිලිමෝස් මානය නැත්නම් EC ඉලෙක්ට්‍රෝකන්ඩක්ටිවිටි මතක තියාගන්න භෞතික ලක්ෂණයක් යටතේ වර්ග කරන්නේ. සමහර පාඩම් වල උගන්වලා තියෙන මේක රසායනික ලක්ෂණයකට. නමුත් සුද්ධි පත්‍රයක එවලා තියෙන ටීචර්ස් මැනුවල් එකේ මේක උගන්වලා තියෙන ටීචර්ස් මැනුවල් එකට 12 වෙනි සෙනේට ඇතුළත් කරලා තියෙන්නේ මේක ගුරුවත් පොතේ ඇතුළත් කරලා තියෙන්නේ මේක රසායනික ලක්ෂණයක් අතේ. නමුත් ඊට පස්සේ විෂය නිර්දේශයේ යවත් කාලන වඩ පස්සේ 2017 නැවත 13 වෙනි ශ්‍රේණියට අදාළ ගුරුවත් පොතේ අවසන් පිටුවේ සුද්ධි පත්‍රයක් එවලා තියෙනවා. ඒකේ තියෙනවා විද්‍යුත් සන්නායකතාවයේ භෞතික ලක්ෂණයක් යටතේ ළමයිට උගන්වන්න ඕනේ. භෞතික ලක්ෂණ යටතේ තමයි ඒක කාණ්ඩගත කරලා තියෙන්නේ, වර්ග කරලා තියෙන ඉලෙක්ට්‍රෝකන්ඩක්ටිවිටි නැත්නම් විද්‍යුත් සන්නායකතාවය. හොඳයි දී පුතේ. එතකොට මේ විද්‍යුත් සන්නායකතාවය මැන ගැනීමට විද්‍යුත් සන්නායකතා මීටරයක් භාවිතා කරන්න පුළුවන්. විද්‍යුත් සන්නායකතාවය මැන ගැනීම සඳහා අපිට විද්‍යුත් සන්නායකතා මීටරයක් භාවිතා කරන්න පුළුවන්. හොඳයි පුතේ. එහෙනම් තවත් අපි එක් භෞතික සාධකයක් විදියට විද්‍යුත් සන්නායකතාවය ගැනයි කතා කරේ. ඒකෙන් පාංශු ද්‍රාවණයක තියෙන ලවණ ප්‍රමාණය තමයි විද්‍යුත් සන්නායකතාව මගින් මනින්නේ. පාංශු ද්‍රාවණයක තියෙන ලවණ ප්‍රමාණය තමයි විද්‍යුත් සන්නායකතාවය මගින් මනින්නේ. ඉතින් ඇත්තටම මේ ලවණ ප්‍රමාණය යම්කිසි පාංශු ද්‍රාවණයක තියෙන ලවණ ප්‍රමාණය භෝගවලට අහිතකර ලෙස වගේ භෝගවලට අධික ලවණ සාන්ද්‍රණයක් තිබ්බොත් දරුවනේ ශාකවල පැවැත්මට අහිතකර තත්ත්වයක්, ශාකයකට දරාගත නොහැකි මට්ටමකට පසක ලවණ සාන්ද්‍රණයේ ලවණ ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ ලවණාධික පසක්. ඒක ලවණාධික පසක් කියලා අපි හඳුන්වනවා. රයිට්. භෝගවලට අහිතකර ලෙස බලපානවා ශාකවලට ඒක. අහිතකර ලෙස ශාකවලට ඒක බලපානවා පුතේ. රයිට්. ඒක නිසා අපි යම් කිසි පසක ලවණතාවය පුතේ ප්‍රශස්ත මට්ටමට යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා උපක්‍රම අනුගමනය කරන්න වෙනවා. ඒකට උපක්‍රම අනුගමනය කරන්න වෙනවා. සාමාන්‍ය ලවණතාව ඉවත් කරන ජලයේ බැඳ තබලා ජලයේ බැඳ තබන්න පුළුවන්. පස ගැඹුරු වැස්සීමකට ලක් කරන්න පුළුවන් ජලයේ බැඳ තබලා. දැන් කුඩා ශේෂ්ත්‍රයක වගේ නම් කුඩා කොටසක වගේ නම් පසේ මතු පිට තුනී ස්තරයක් ඉවත් කරන්න පුළුවන්. විශාල ශේෂ්ත්‍ර වලට ඒක ප්‍රායෝගික නෑ. කුඩා ලියද්දක වගේ කුඩා ශේෂ්ත්‍රයක නම් අපිට මතු පිට ස්තරයක් තුනී ස්තරයක් සූර ලයින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පස ජලයෙන් සෝදා හැරීම කරන්න පුළුවන්. පස ජලයෙන් සෝදා හැරීම කරන්න පුළුවන්. දැන් භූගත ජලයේ ලවණ තියෙනවා නම් මොකද? භූගත ජලයේ මොකද වෙන්නේ? මේ භූගත ජලයේ ලවණාධික තත්වයකට පත් වෙන විදිහක් ක්‍රමයක් තමයි. දැන් භූගත ජලය ගත්තාම භූගත ජලයේ මතු පිටට එනකොට ඒ මතු පිට ජලයේ වාෂ්ප වෙනකොට මොකද වෙන්නේ? අර ජලයේ ලවණතාවයේ ලවණ භූගත ජලයට එකතු වෙනවා. ලවණ තත්වයක් භූගත ජලයේත් උදා වෙන්න ඇති වෙන්න හැකියාව තියෙනවා. මම හිතන්නේ ඔබට පැහැදිලි. අපි විද්‍යුත් සන්නායකතාවය ගැනයි දරුවනේ කතා කරේ. විද්‍යුත් සන්නායකතාවයේ මගින් මොකක්ද මනින්නේ කියන එක කතා කරා. විශේෂයෙන්ම පාංශු ද්‍රාවණයක තියෙන ලවණ ප්‍රමාණය තමයි අපි විද්‍යුත් සන්නායකතාව මගින් මැනීම සිද්ධ කරන්නේ. ඒ වගේම විද්‍යුත් සන්නායකතාවයේ මගින් පසක ලවණතාවය හා ශාරීයතාවය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් අපිට. පසක ලවණතාවය සහ ශාරීයතාවය පිළිබඳව අවබෝධයක් ලබා ගන්න පුළුවන් දුවේ පුතේ අපිට විද්‍යුත් සන්නායකතාවයේ මගින්. ඒ වගේම විද්‍යුත් සන්නායකතාවයේ ඒකක අපිට ආකාර දෙකකට සඳහන් කරලා තියෙනවා දුවේ පුතේ. පැහැදිලිවම අපිට සෙන්ටිමීටරයට මිලිමෝස් වලින් සහ සෙන්ටිමීටරයට මිලිසීමන්ස් වලින් අපිට
විද්‍යුත් සන්නායකතාවය අපිට මැනගන්න ඒකක විදියට අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට මිලිමෝස් මීටර එකක් නැත්නම් මානයක් නැත්නම් විද්‍යුත් සන්නායකතා මීටරය විද්‍යුත් සන්නායකතා මානය භාවිතා කරලා අපිට විශේෂයෙන්ම අපිට පුළුවන් පුතේ විද්‍යුත් සන්නායකතාව මැනගන්න. විද්‍යුත් සන්නායකතාවයේ සෙන්ටිමීටරයට මිලිසීමන් 4ට වඩා වැඩි වුණොත් right විද්‍යුත් සන්නායකතාවයේ මිලිසීමන් විද්‍යුත් සන්නායකතාවයේ මිලිසීමන් 4ට වඩා වැඩි නම් අපි කියන එවැනි පසක් ලවනාධික පසක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. භෝග වදාව සඳහා නුසුදුසු තත්ත්වයක් ඒ පසේ ඇති වෙලා තියෙනවා. එතකොට මිලිසීමන් 4ට වඩා වැඩි තත්ත්වයක් තමයි අපි විද්‍යුත් සන්නායකතාවයේ වැඩි කියපුවාම ලවනාධික පසක් විදිහට අපිට ඒක හඳුන්වන්න පුළුවන්. හොඳයි දරුවනේ. ඊට පස්සේ පාංශු ද්‍රාවණයක විද්‍යුත් සන්නායකතාව අපි කතා කරා. පාංශු ද්‍රාවණයක විද්‍යුත් සන්නායකතාවයේ සෙන්ටිමීටරයට මිලිසීමන් 4ට වඩා වැඩි නම් අපි මොකක් කියලාද මේ පස ලවණ පසක් විදිහටයි හඳුන්වන්නේ දරුවනේ. ලවණ පසක් විදිහටයි හඳුන්වන්නේ. මොකද්ද? පාංශු ද්‍රාවණයක විද්‍යුත් සන්නායකතාවය පාංශු ද්‍රාවණික විද්‍යුත් සන්නායකතාව දරුවනේ සෙන්ටිමීටරයට මිලිසීමන්ස් 4කට වඩා වැඩි නම් මතක තියාගන්න මෙයාගේ අනිවාර්යම හයි යම් කිසියම් පසක් ලවණ පසක් ලෙස හඳුන්වනවා එම පසෙහි විද්‍යුත් සන්නායකතාවය වන්නේ. නැත්නම් යම් කිසි පසක ලවණාධික පසක විද්‍යුත් සන්නායකතාවය වන්නේ. ලවණතාවයට පත් වූ පසක විද්‍යුත් සන්නායකතාව වන්නේ කියලා හොත් ප්‍රමාණය සෙන්ටිමීටර මිලිසීමන් 4ට වැඩි නම් යම් කිසි පසක නැත්නම් යම් කිසි පාංශු ද්‍රාවණයක විද්‍යුත් සන්නායකතාවයේ අපි මේ පස ලවණ පසක් විදියටයි හඳුන්වන්නේ. හොඳයි පුතේ. ලවණ මට්ටම සහ ලවණතා මට්ටම සහ EC අගයන් මීටරයට ඩෙසිසීමන් වලින් සඳහන් වෙලා තියෙන දරුවනේ එකේ මීටරයට ඩෙසිසීමන් වලින් සඳහන් වෙලා තියෙන දරුවනේ ලවණතා මට්ටම විද්‍යුත් සන්නායකතාවය අගයේ තියෙන දරුවනේ ලවණතා මට්ටම ඉතා අඩුයි කියන්නේ. ලවණතා මට්ටම ඉතා අඩුයි නම් එයාගේ විද්‍යුත් සන්නායකතාවය 0.15ට වඩා අඩුයි. විද්‍යුත් සන්නායකතාවය 0.15ට අඩුයි කියන්නේ දුවේ පුතේ යම් පසක නැත්නම් යම් කිසි පාංශු ද්‍රාවණයක විද්‍යුත් සන්නායකතාවය EC ඉලෙක්ට්‍රෝ කන්ඩක්ටිවිටි එක 0.15ට අඩුයි නම් 0.15ට අඩු නම් එයාගේ ලවණතාවයේ ඉතා අඩු මට්ටමක පවතින. ඉතා අඩු මට්ටමක පහත් මට්ටමක ලවණතාවයේ ඉතා අඩු මට්ටමක පවතින්නේ. මොකද මේ ලවණතාවයේ ඉතා අඩු මට්ටමක පවතින අගය විද්‍යුත් සන්නායකතා අගයේ දරුවනේ 0.15ට වඩා අඩුයි. අඩුයි නම් ලවණතාවයේ අඩු මට්ටමක් කියලා සලකන්නේ විද්‍යුත් සන්නායකතාවයේ 0.15ත් 0.4ත් අතර. ලවණතා මට්ටම අඩු ලවණතා මට්ටමක් කියලා හඳුන්වන්නේ EC ඉලෙක්ට්‍රෝ කන්ඩක්ටිවිටි එක විද්‍යුත් සන්නායකතාවයේ 0.15ත් 0.4ත් අතර. 0.15ත් 0.4ත් අතර නම් අපි අඩුයි කියලා හඳුන්වන්නේ. මධ්‍යස්ථ ලවණතා මට්ටමක් විදිහට හඳුන්වන්නේ දරුවනේ කලින් නතර කරපු තැනින් පටන් ගන්න 0.4ත් 0.8ත් අතර. වගුව පුරවන්න අපිට ලේසි. වගුවේ ලවණතා මට්ටම ඉතා අඩු ලවණතා මට්ටමක් කියන්නේ 0.15ට අඩුයි. අපි නතර කරපු තැනින් තමයි අඩු තැන පටන් ගන්නෙ. අඩුයි කියලා කියන්නේ කලින් නතර කරපු තැනින් පටන් ගන්නවා 0.15ත් 0.4ත් අතර. මධ්‍යස්ථ ලවණතා මට්ටමක් කියන්නේ දරුවනේ අඩු තැන අවසන් කරපු තැනින් පටන් ගමු 0.4ත් 0.8ත් අතර ලවණතා මට්ටම තමයි ලවණතා මට්ටම මධ්‍යස්ථ මට්ටම විදිහට හඳුන්වන්නේ. කොහොමද ළමයි මධ්‍යස්ථ ලවණතා මට්ටමක විද්‍යුත් සන්නායකතා ඇහුවොත් 0.4ත් 0.8ත් අතර අගයක් ගන්න. ඊට පස්සේ දරුවනේ අධික ලවණතා මට්ටමක් විදිහට හඳුන්වන්නේ. අධික ලවණතා මට්ටමක් ලවණ මට්ටම නැත්නම් ලවණතා මට්ටම අධිකයි කියන්නේ නතරගතව තෙන් ගන්න 0.8ත් 2.0ත් අතර. 0.8ත් 2.0ත් අතර අධික ලවණ. ඉතා අධික ලවණාධික පසක් ලවණතාවයේ ඉතා අධිකයි කියපුම දරුවනේ ලවණතාවය ලවණතාවයේ 2ට වැඩි. කලින් අධික එකේ නතර කරේ 2කින් එහෙනම් ලවණතාවයේ 2ට වැඩි
විද්‍යුත් සන්නායකතාවයේ දෙකට වැඩි කියන්නේ විද්‍යුත් සන්නායකතාවගේ පැහැදිලි විද්‍යුත් සන්නායකතාවයේ 2.0ට වඩා වැඩි විද්‍යුත් සන්නායකතාවයේ දෙකට වැඩි කියන්නේ දරුවනේ එයා ලවණතා මට්ටම ඉතා අධිකයි. ඉතා අධික ලවණතා මට්ටමක් කියන්නේ විද්‍යුත් සන්නායකතාවය ඒකක දීලා තියෙනවා තන දෙකට වැඩි. රයිට් හරි. ඒකකත් එක්ක පටල ගන්න එපා. හොඳයි පුතේ ලවණ පස ගත්තොත් ලවණ පස ගත්තොත් දුවේ පුතේ විද්‍යුත් සන්නායකතා අගය සෙන්ටිමීටරයට මිලිසීමන්ස් 4ට වඩා වැඩි ඉලෙක්ට්‍රොකන්ඩක්ටිවිටි එක රයිට්. ඊට පස්සේ විද්‍යුත් ලවණ පසක බලන්න වරහන් ඇතුළේ තියෙන එක ලවණ පසක විද්‍යුත් සන්නායකතාවය දුවේ පුතේ ලවණ පසක විද්‍යුත් සන්නායකතාවය සෙන්ටිමීටරයට මිලිසීමන් 4ට වඩා වැඩි නම් එයා ලවණ පසක්. එයාගේ pH හරි එයාගේ pH අගේ මතක තියාගන්න දරුවනේ එයාගේ pH අගේ මතක තියාගන්න එයා pH 7.5 8.5 අතර. ලවණ පසක විද්‍යුත් සන්නායකතාවය සෙන්ටිමීටරයට මිලිසීමන් 4ට වැඩි. ඒ වගේම එයාගේ pH අගය 7.5 8.5 අතර. රයිට්. ඊට පස්සේ එයාගේ ESP අගේ දරුවනේ 15ට වඩා ESP 15ට අඩුයි. ESP අගයත් මත තියාගන්න. විද්‍යුත් සන්නායකතාවයේ ලවණ පසක සෙන්ටිමීටරයට මිලිසීමන් 4ට වැඩි pH 7.5 8.5 අතර pH 7.5 8.5 අතර. ඒ වගේම එයාගේ ESP අගේ දරුවනේ 15ට වඩා අඩුයි. ESP අගේ 15ට වඩා අඩුයි එයාගේ ESP අගේ 15ට වඩා අඩුයි. රයිට්. එහෙනම් පාංශු ද්‍රාවණයේ දිය වෙලා තියෙන ලවණ සාන්ද්‍රණය දුවේ පුතේ පාංශු ද්‍රාවණයේ දිය වෙලා තියෙන යම් කිසි පාංශු ද්‍රාවණයක දිය වෙලා තියෙන ලවණ ප්‍රමාණය නැත්නම් ලවණ සාන්ද්‍රණය භෝගයට දරාගත හැකි මට්ටම limits of tolerance එක ඉක්මවා වැඩිවීම තමයි ලවණතාවය කියලා කියන්නේ. පාඩම මුලින් පැහැදිලි කරලා දුන්නත් අපි කියලා දුන්නා. යම් කිසි පසක පාංශු ද්‍රාවණයේ ලවණ මට්ටම ලවණතා මට්ටම ලවණ සාන්ද්‍රණය පාංශු ද්‍රාවණයේ දිය වෙලා තියෙන ලවණ සාන්ද්‍රණය පාංශු ද්‍රාවණයේ දිය වෙලා තියෙන ලවණ සාන්ද්‍රණය දුවේ පුතේ යම් භෝගයකට දරාගත හැකි මට්ටම limits of tolerance ඉක්මවා වැඩිවීම තමයි ලවණතාවය කියලා කියන්නේ. ඉක්මවා වැඩිවීම තමයි ලවණතාවය කියලා කියන්නේ. අපි ඉස්සෙල්ලත් කිව්වා ඒකට. රයිට්. ලවණ පස්වල පාංශු ද්‍රාවණයේ ලවණ සාන්ද්‍රණය බලන්න. ලවණ පස්වල පාංශු ද්‍රාවණයේද ලවණ සාන්ද්‍රණය වැඩිවන අතර බලන්න ලවණ පස්වල පාංශු ද්‍රාවණයේ යම් කිසි පසක් ලවණාධික නම් ලවණ පසක් නම් එයාගේ පාංශු ද්‍රාවණයේ ලවණ සාන්ද්‍රණයත් වැඩි. ඒ කියන්නේ සෝඩියම් ධන අයන වැඩි. සෝඩියම් ධන අයන වැඩි එයාගේ. සෝඩියම් ධන අයන වැඩි. ප්‍රධානම අයනය තමයි සෝඩියම් ධන අයන ක්ලෝරයිඩ් අයන Cl ඍණ. හැබැයි මේ වගේ පස්වල සෝඩියම් කලිල සංකීර්ණයේ මෙවැනි පස්වල සෝඩියම් කලිල සංකීර්ණයේ අධිශෝෂණය වෙලා නැහැ. ලවණතාවයේ සහිත පස්වල pH අගේ බලන්න 7.5 8.5 අතර අගයක් වෙනවා. මේ වගේ පස්වල සෝඩියම් ධන කලිල සංකීර්ණය අධිශෝෂණය වෙලා නැහැ. රයිට්. ලවණතාවයේ සහිත පස්වල දුවේ පුතේ pH අගේ අපි උඩුනුත් කිව්වා 7.5 8.5 අතර අගයක් ගන්න. ඔබෙන් ඇහුවොත් ලවණතාවයේ සහිත පස්වල pH අගය 7.5 8.5. ESP 15ට අඩුයි. EC
සෙන්ටිමීටරයට මිලිසීමන්ස් 4ට වඩා වැඩි පැත්තටයි කට ඇරලා තියෙන්නේ. හොඳයි. ඉදිරියට යන්න. විද්‍යුත් සන්නායකතාවය අපි කලිනුත් කිව්වා දුවේ පුතේ සෙන්ටිමීටරයට මිලිසීමන්ස් එහෙම නැත්නම් මීටරයට ඩෙසිසීමන් 4ට වඩා වැඩි ලවණ පසේ right අපි විද්‍යුත් සන්නායකතාවයේ සෙන්ටිමීටරයට මිලිසීමන්ස් එහෙම නැත්නම් මීටරයට ඩෙසිසීමන්ස් අපි අර වගුවේ දැක්කනේ මීටරයට ඩෙසිසීමන්ස් වලින් තමයි වගුවේ සඳහන් කළා තිබ්බේ. මේ බලන්න වගුව බලන්න මේ මීටරයට ඩෙසිසීමන්ස් එහෙනම් අපිට කියන්න පුළුවන් විද්‍යුත් සන්නායකතාවයේ සෙන්ටිමීටරයට මිලිසීමන්ස් එහෙම නැත්නම් මීටරයට ඩෙසිසීමන්ස් 4ට වඩා වැඩි විනිමය කළ හැකි සෝඩියම් ප්‍රතිශතය ESP estimate sodium percentage එක right විනිමය කළ හැකි සෝඩියම් ප්‍රතිශතය ESP 15යි ශාරීය පසක බලන්න ලවණ පසේ කතා කරා ශාරීය පසක බලන්න විද්‍යුත් සන්නායකතාවයේ ශාරීය පසක සෙන්ටිමීටරයට මිලිසීමන් 4ට වඩා වැඩි ලවණාධික පසක ලවණ පසක අපි විද්‍යුත් සන්නායකතාවයේ හැඳින්වුවේ සෙන්ටිමීටරයට ඩෙසිසීමන්ස් 4ට වඩා වැඩි කියලා. ඒ වගේම ශාරීය පසක කියනවා දුවේ පුතේ අපි ලවණතාවය සෙන්ටිමීටරයට මිලිසීමන්ස් 4ට අඩුයි. pH 8.5ට වැඩි ශාරීයයිනේ. right එහෙනම් ශාරීය පසක pH 8.5ට වැඩි භාෂ්මිකයි නේද? ඔව්. ESP එහෙනම් ESP එක 15ට වඩා වැඩි. ESP 15ට වැඩි. ESP අගයත් 15ට වැඩි දරුවනේ ද්විපිතේ කරුණ ඔබ අනිවාර්යයෙන්ම මතක තබා ගත යුතුයි. අගයන් විභාගයට අහනවා බහුවර්ණ ප්‍රශ්න වලට සහ ව්‍යුහගත ප්‍රශ්න වලට මේ අගයන් අනිවාර්යයෙන්ම අහන්න පුළුවන් දුවේ පුතේ. එතකොට එනම් පාංශු කලිල වලට අධිශෝෂණය වෙලා තියෙන මොකද පාංශු කලිලවල ආරෝපණයේ ඍණයි පුතේ. කලිලවල ආරෝපණයේ ඍණයි. කලිල ඍණ ලෙස ආරෝපිතයි පසිය තියෙන. මේ ඍණ ලෙස ආරෝපිත කලිල වලට තමයි මේ ධන ලෙස ආරෝපිත අයන අධිශෝෂණය වෙලා තියෙන්නේ. ඍණයි ධනයි අතර තියෙන ආකර්ෂණයක් නේ පුතේ. ප්‍රතිවිරුද්ධ ආරෝපණනේ. ධනයි අතර නම් විකර්ෂණයක් තියෙන්නේ. මේ කලිලාංශු අතර විකර්ෂණයක් තියෙන්නේ. අයි ඍණ කලිලාංශු අතර ඒගොල්ලෝ විකර්ෂණය වෙනවා. ඒකනේ මේ අවලම්බිත වෙලා තියෙන අවලම්බිත අංශු තියෙනකොට ඒවා විකර්ෂණය වෙලා අවලම්බණය වෙලා තියෙන්නේ. ඒවා එකතු කරන්න ඕනේ වෙනකොටනේ සම්පින්ඩණය කරන්න ඕනේ වෙනකොටනේ ඇලම් යොදන්නේ. ඇලම් යොදපුවාම මේ ඍණාරෝපිත විකර්ෂණය වෙලා තියෙන ඍණාරෝපිත සම්පින්ඩණය වෙනවනේ ඒකරාශික වෙනවනේ. ඒකරාශී වෙනවනේ දරුවනේ මේ කලිලා ඒකරාශී වෙනවනේ. අපි අර ජලයේ පිරිසුදු කරනකොට ජලයේ තියෙන අවලම්බිත අංශ ඉවත් කරන්න ඒවා සම්පින්ඩණය කරනවා. ඒ සම්පින්ඩණය කරන්න තමයි ඇලම් එකතු කරන්නේ. ඇලුමිනියම් සල්ෆේට් එකතු කරන්නේ. right? එහෙනම් මේ කලිලාංශු වල ආරෝපණයේ ඍණයි. කලිලාංශු වටා තියෙන ඍණ ආරෝපණයක්. එහෙනම් මේ ඍණ ආරෝපිත කලිල වටා ධන ආරෝපිත අයන මොකද වෙන්නේ? අධිශෝෂණය වෙලා තියෙනවා. හොඳයි දිවි පුතේ. එහෙනම් පාංශු කලිල වලට අධිශෝෂණය වී ඇති හුවමාරු කළ හැකි කැටායන අවශ්‍ය විට ඒවා හුවමාරු කරගන්න පුළුවන්. හුවමාරු කළ හැකි කැටායන භාෂ්මික කැටායන වලින් විස්ථාපනය කළ හැක. ඒවා භාෂ්මික කැටායන වලින් විස්ථාපනය කරන්න පුළුවන් දරුවනේ. එහිදී වැඩි ප්‍රමාණයක් සෝඩියම් ධන අයන වලින් right හරි සෝඩියම් ධන අයන වලින් විස්ථාපනය කරලා කලිල සංකීර්ණයේ සෝඩියම් ධන ප්‍රමාණය අධික වීම නිසා right තමයි ශාරීයතාවයක් ඇති වෙන්නේ. ස්ථාපනය කිරීම නිසා right සෝඩියම් ධන අයන වලින් ස්ථාපනය කිරීම නිසා මොකද වෙන්නේ?
කලිල සංකීර්ණයේ සෝඩියම් ධන ප්‍රමාණය අධික වෙනවා. ඒ කියන්නේ බාෂ්පිකායන සෝඩියම් ධනායන ප්‍රමාණය අධික වීම නිසා තමයි ශාරීයතාවය ඇති වෙන්නේ. මේ අනුව කිසියම් පසක කලිල සංකීර්ණයේ පවතින හුවමාරු විය හැකි මුළු කැටායන ප්‍රමාණයෙන් හුවමාරු කරන්න පුළුවන් මුළු කැටායන ප්‍රමාණයෙන් ESP 115කට වඩා අඩු 115කට වඩා අඩු right මේ 115කට වඩා අඩු 115කට අඩු සෝඩියම් අයන අන්තර්ගත වෙනවා නම් ඒ පස ශාරීය පසක් ලෙසයි හඳුන්වන්නේ. දරුවනේ ඒ පස ශාරීය පසක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ පස ශාරීය පසක් විදිහටයි හඳුන්වන්නේ. right හරි. එහෙනම් ශාරීයතාවේදී පසේ පාංශු ද්‍රාවණයේ ඊතරම් සෝඩියම් අයන දැකිය නොහැක. ශාරීයතාවේදී පාංශු ද්‍රාවණයේ ඊතරම් සෝඩියම් අයන දකින්න නැහැ. ශාරීයතාවයේ ඇති පසක නැත්නම් බාෂ්පික පසක pH අගය 8.5ට වඩා වැඩි. ඔව් බාෂ්පිකයිනි ශාරීයයිනි pH 8.5ට වඩා වැඩි. හරි කතාව. විද්‍යුත් සන්නායකතාවය සෙන්ටිමීටරයට මිලිසීමන් 4ට වඩා අඩුයි. සෙන්ටිමීටරයට මිලිසීමන් 4ට වඩා වැඩි වෙන්නේ යම් කිසි පසක් ලවණාධිකයි නන්නේ. ලවණ පසකනේ එහෙම තියෙන්නේ. මෙතන ශාරීය පසක pH 8.5ට වඩා වැඩි පුතේ. ඉලෙක්ට්‍රොකන්ඩක්ටිවිටි එක විද්‍යුත් සන්නායකතාවයගේ සෙන්ටිමීටරයට මිලිසීමන් 4ට වඩා අඩුයි. ඇයි සෝඩියම් ධන අඩුයි කිව්වනේ? සෝඩියම් ධන අඩුයි කිව්වනේ. ප්‍රධානතම අයන වෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් වගේ අයනනේ. සෝඩියම් ක්ලෝරයිඩ් වගේ අයනනේ. එහෙනම් විද්‍යුත් සන්නායකතාවයේ සෙන්ටිමීටරයට මිලිසීමන් 4ට වඩා අඩුයි. විනිමය කළ හැකි සෝඩියම් ප්‍රතිශතය විනිමය කළ හැකි සෝඩියම් ප්‍රතිශතය බලන්න. විනිමය කළ හැකි සෝඩියම් ප්‍රතිශතය 115ට වඩා වැඩි. හැබැයි විනිමය කළ හැකි සෝඩියම් ප්‍රතිශතය 115ට වඩා වැඩි. හොඳයි දරුවනේ, අපි තවත් ඉතාමත්ම වැදගත් භෞතික ලක්ෂණයක් විදිහට දරුවනේ විද්‍යුත් සන්නායකතාවය නැත්නම් ඉලෙක්ට්‍රොකන්ඩක්ටිවිටි සම්බන්ධයෙන් කතා කරේ දුවේ පුතේ. අපි ඔබත් එක්ක පසේ ඊළඟ ලක්ෂණයත් එක්ක ඊළඟ පාංශු ලක්ෂණයත් එක්ක ඔබත් එක්ක අපි හමු වෙනවා දරුවනේ.